ඔයගොල්ලන්ට මේ පෙනෙන සබ්ජෙක්ට් එක මගේ නමත් එක්ක තියෙනවා. මේ විෂය ප්‍රධාන මාතෘකා 4කින් තමයි සමන්විත වෙන්නේ. ප්‍රධාන මාතෘකා 4ට අමතරව හැබැයි තව වැඩිපුර දැනුම සෑහෙන ප්‍රමාණයක් ඒකරාශී කරගන්න ඕන විභාගෙදී. මොකද විභාග ප්‍රශ්න පත්‍රයට මේ නිශ්චිතව විෂය නිර්දේශයේ තියෙන කරුණු ටික විතරක් නෙවෙයි තව ඊට වඩා කරුණු ප්‍රමාණයක් අහනවා. එතකොට මේ කරුණුත් අපි මෙතන සාකච්ඡා කරමින් යනවා. ඒ නිසා දැන් අපි හැමෝම එකඟ වෙන්න වෙනවා පොඩි තව කාරණාවකට. මම ඕගොල්ලන්ට යවන්න ඇති වෙනකොට ලැබිලා ඇති මෙන්න මේ විදිහේ ටියුට් එකක්. පේනවද බලන්න? ඔයගොල්ලන්ට පේනවා කියලා හිතනවා. මෙන්න මේ වගේ ටිකක් දීර්ඝව ලියපු ටියුට් එකක්. හරි? ඊට අමතරව මේකට අමතරව මම තව ප්‍රසන්ටේෂන් එකකුත් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන් එක අපි ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන්. ඒකේ ස්ලයිඩ්ස් 12ක් තිබුණාට අපි විෂයට ස්ලයිඩ්ස් 10ක විතර තමයි කරුණු ඔයගොල්ලන්ට අඩංගු වෙන්නේ. එතකොට දැන් පන්ති ආරම්භ වෙච්ච නිසා හැමෝම ඔය chat කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ට මාව හොඳට ඇහෙනවද සහ ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එක හරියට පෙනෙනවද කියන එක තහවුරු කරන්න. මොකද කාට හරි මේ ගැටලුවක් මත වුණොත් එහෙම ඉස්සරහට අපි පාඩම කරගෙන යනකොට නැත්තම් යාට දැක්කේ නැති වුණොත් ඒක හරි නෑ. ඒ නිසා බලන්න හැමෝම තහවුරු කරන්න Tamanට වීඩියෝ මම ඒකට ප්‍රශ්නයක් හැමෝටම දානවා. හරිද? ඔයගොල්ලන්ට හැමෝටම ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් හොඳට හරි හොඳයි. සසිට ඇහෙනවා. සමාධිය හොඳයි. ඔව් හැමෝම රෙස්පොන්ඩ් කරන්න පුතාලා. මොකද හැමෝම උත්තරයක් දෙන්න. මොකද නැත්තම් කාට හරි අඩුපාඩුවක් වුණොත් ඒක හරි නෑ. අපි මේ කරගෙන යන පන්තියෙන් ඔයගොල්ලන්ට ඒ වාසිය ගන්න බැරි වෙනවා. බලමු. 1 2 3 4 5 6 7 8යි 9 10යි 11යි. තව ඉන්නවා පුතේ. තව කවුරු හරි තව මට රෙස්පොන්ඩ් කරපු නැති දරුවෙක් කවුරු හරි ඉන්නවා. හොඳයි. මම බහුතරයකට ඇහෙනවා කියන එක උඩ යනවා. දැන් මම මේ ඔයගොල්ලන්ට පේන පිටිපස්සේ තියෙන අපි සාමාන්‍ය පාවිච්චි කරන white board එක තමයි මේ දැන් පේන්න තියෙන්නේ. මේකේ සමහර වෙලාවට කරුණු ලියලා අපි සාකච්ඡා කරනවා. ඒක කරුණු ලියනකොට ඒ නිසා මම මේ වෙලාවට වීඩියෝ ඔප්ෂන් එක මේක පෙනෙන්න සලස්සනවා. Tamanට ලියා ගන්න ඕනේ හැම දෙයක්ම Tamanගේ නෝට් එකක ලියා ගන්න, ප්ලාස්ටික් කරගන්න. මොන හරි ඒ අතර ලියනකොට කියපු කාරණාව පැහැදිලි නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? තමන්ගේ මයික් ඔප්ෂන් එක ඕපන් කරලා උතන ඔයගොල්ලන්ට තියෙනවා මයික්. දැන් මේක අපි මයික්ස් වහලා තියාගෙන ඉන්නේ සහ වීඩියෝ වහගෙන තියාගෙන ඉන්නේ. මොකද මෙතන ඔයගොල්ලෝ වීඩියෝ ඔප්ෂන් එක ඕපන් කරන්න එපා. ගොඩක් ඔයගොල්ලන්ගේ data යනවා. ඔයගොල්ලන්ගේ data පැත්තෙන් තමයි ඒකට data ගොඩක් යන්නේ. ඒ නිසා වීඩියෝ ඔප්ෂන් එක වහලා තියාගන්න. මයික් ඔප්ෂන් එකත් පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න. හරි. ඇහෙන්නේ නැත්නම් හරි එහෙම නැත්නම් මොන හරි වෙන ගැටලුවක් මතුවෙන වෙලාවට කිසි ප්‍රශ්නයක් නැහැ. නවත්තලා අහන්න. එතකොට අපිට නැත්නම් මේ සහභාගී වීම ගැටලුවක් වෙන සහභාගී වීමේ ප්‍රයෝජනයක් නැති වෙනවා. හොඳයි. සංවර්ධන මූල්‍ය කියන විෂය ඔයගොල්ලන්ගේ DABF සිලබස් එකේ DABF විෂය නිර්දේශයේ ඔයගොල්ලෝ ණය නැත්නම් ක්‍රෙඩිට් සම්බන්ධව කරන පාඩම ගත්තොත් එහෙම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පාඩම ගත්තොත් එහෙම ඒ පාඩමේ බහුතර කොටසක් එක්ක මේ පාඩමත් සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ විෂයන් දෙකම එකට ඉගෙන ගන්න එක ඔයගොල්ලන්ට වාසිදායක තත්ත්වයක් වෙනවා. මොකද මේ වාසිය ගන්න කැමති ගන්න එක හොඳයි. ඒතර විෂයන් දෙකක් එක සැරේ විෂයන් දෙකක හැකියාව වෙනවා. මේ විෂයන් දෙකම ඉගෙන ගන්නකොට විභාගයේදී ඒ ලබාගත් දැනුම විෂයන් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන මාතෘකා 4ක් තියෙනවා කියලා මම කීවා. ප්‍රධාන මාතෘකා 4 අපි පිළිවෙලකට ඉස්සරහට යනවා. එතකොට අපි තෝරගන්නවා කලින් අපිට සාකච්ඡා කරන්න පහසු මාතෘකාවක් තෝරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් ඉදිරියට යනවා. එතකොට මේ පාඩම කියලා දෙනකොට කරුණු සාකච්ඡා කරනකොට මම
වැදගත් කියලා කියන කරුණු පිළිබඳ පොඩි අවධාරණයක් කරනවා. ඒ කරන වෙලාවට ඕගොල්ලෝ තමන්ගේ ළඟ පොඩි නෝට් එකක් තියාගෙන ඒක සඳහන් කරගන්න. ඒ අතරේ මම මේ පාඩම පටන් ගන්නකොටම දැනුම් දෙන දෙයක් තමයි 2014 ඉඳලා මේ වෙනකන් ප්‍රශ්න පත්‍ර තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර ටික තමන් අතට ලෑස්ති කරගන්න එක මේ IBSL එකට ඇවිල්ලා ප්‍රශ්න පත්‍රය ගත යුතුයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. කාගෙන් හරි ඉල්ලගත්ත ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ගොඩාක් දරුවෝ ගාව තියෙනවා ඔය ප්‍රශ්න පත්‍ර ස්කෑන් කරලා තියාගෙන ඉන්නේ. ඒක ගත්තොත් කමක් නැහැ. හැබැයි ප්‍රශ්න පත්‍ර ටික අතේ තියාගන්න. මොකද අපි සාකච්ඡාව කරගෙන යනකොට මම සැරින් සැරේ වතාවෙන් වතාවට ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට මේ සාකච්ඡා කරන්න පටන් ගත්තාම තමන් ළඟ ප්‍රශ්න පත්‍රේ නැති වුණොත් එහෙම පොඩි අඩුපාඩුවක් වෙනවා. මම උදාහරණයකට 2015 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්න අංකය කියලා ගන්නකොට තමන් ළඟ ප්‍රශ්න පත්‍රයේ තියෙන එක විශාල වටිනාකමක් තියෙනවා. මොකද එතකොට පසුව වුණත් බලනකොට නැවත නැවත පාඩම් කරගන්න ලේසි. ඒ නිසා ඔන්න අපි එකඟ වෙන්න වෙනවා ඒ කාරණාවට. හරි පොඩි පොතක් තියාගෙන ලියා ගන්න. සාකච්ඡා කරන කරුණු ඔයගලන්ට ටියුට් එකක් ප්‍රසන්ටේෂන් එකක් කලින් ආවහම මේක තමන්ට පුළුවන් නම් print කරලා තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් තමන් ගාව කොහේ ඒක වෙනමම තමන්ගේ කම්පියුටර් එකේ හරි කොහේ හරි තියාගන්නත් වෙනවා. අන්න එකඟතාව ටිකත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. මොකද මේක අලුත් අත්දැකීමක්, අලුත් ඉගෙන ගන්න විදිහක්. ඒ නිසා මේක පන්තියට පන්තියට සවන් දීම ඉතා වැදගත්. පසුව වීඩියෝ එක බලන එක තිබුණත් මොකද අපිට කොහොම පස්සේ වීඩියෝ එක බලන්න වෙන අවස්ථාව හරි අඩුයි. මොකද එහෙම ඉච්චරටම පස්සේ උනන්දු වෙන්නේ නැති නිසා මේ ටික අපි දිගට කරගෙන ගියොත් අපිට පන්ති සමහරවිට අපි මේ විදිහට පන්ති කරන ප්‍රමාණය තීන්දුව කරයි. නමුත් මේ වෙලාව එතකොට ඉරිදා මේ වෙලාව තියාගෙන ඉන්න වෙනවා. විභාගය ගැන කියන්න කියනවා. විභාගයේදී ප්‍රශ්න පත්‍රය මෙතෙක් කල් පාවිච්චි වුණේ කෙටි ප්‍රශ්න 10ක් නැත්තම් කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නම නෙවෙයි කෙටි ප්‍රශ්න 10ක් එනවා. ඒ ප්‍රශ්න 10 පළවෙනි ප්‍රශ්නේ විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය විභාගයේදී මෙතෙක් නම් අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපයීම අනිවාර්යයි. එහෙම පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයලා නැති වුණොත් උපදෙස් හරියට පිළිපැද්දේ නැති කියන අදහසින් සමහර වෙලාවට ඕගොල්ලන්ට අඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුතුයි. ඒකේ කුඩා ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ කුඩා ප්‍රශ්න 10 විෂය නිර්දේශය පුරාවටම තියෙන කරුණු ටිකක් එකතු කරලා තමයි ප්‍රශ්න 10 හදන්නේ. ඊට පස්සේ එතනින් ලකුණු 20ක් ලැබෙන්න පුළුවන්. ගන්න පුළුවන්. ඉතුරු ලකුණු 80 ගන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. තව ප්‍රශ්න 4කට. තව ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕගොල්ලන්ට ප්‍රශ්න 6ක් හෝ මම හිතන්නේ ඊටත් වැඩි ප්‍රමාණයක් දෙනවා. එතෙන්දී තමන් බොහොම කල්පනාකාරීව ප්‍රශ්න තෝරාගත්තොත් පළවෙනි ප්‍රශ්නයට ලකුණු 2 ගන්න ප්‍රශ්න 10ටම අරගන්න බැරි වෙලා අපි හිතමු ප්‍රශ්න 6කට 7කට ගත්තා. එතන ලකුණු 14ක් විතර ගත්තා කියලා අදහස් කරොත් ඊට පස්සේ විභාගයේ පාස් වෙන්න ඕන වෙන්නේ තවත් ලකුණු තව 25ක් විතර තමයි ඕන වෙන්නේ. 25ක් හෝ ලකුණු 30ක්. ඒක ගන්න තව බොහොම හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද හැම ප්‍රශ්නයක්ම කොටස් වශයෙන් ඉන්නේ. එතකොට මේ හැම කොටසකටම සාධාරණ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ විභාගයේ ලකුණු ගැනීම අමාරු නෑ. අනිත් වැදගත්ම කාරණාව තමයි මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේක අනිත් ප්‍රශ්න පත්‍ර වලටත් පොදු ඇති සංවර්ධන මූල්‍ය කියන ප්‍රශ්න පත්‍රයේ සිංහල වේවා ඉංග්‍රීසි වේවා දෙකෙන් කෝක වුණත් ඕගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දීර්ඝ වචනා ලියන්න. නිශ්චිත කාරණාව ප්‍රශ්නයක උත්තරයට අදාළ නිශ්චිත කරුණ පිළිබඳව කරුණු වශයෙන් අපි කියන්නේ පොයින්ට් වලින් ලියනවා කියලා කරුණු වශයෙන් පහලට ලියාගෙන යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව ලොකු ඡේදයක් ලියලා කාරණාවක් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කරුණු ලියනකොට ඒ කරුණු තහවුරු කරගන්න කරුණු වල තියෙන බර වැඩි කරන්න එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ තමන්ගේ දැනුම පෙන්වන්න උදාහරණ සඳහන් කිරීම ඉතාම වැදගත්. උදාහරණ සඳහන් කිරීම අතිශය වැදගත්. මේ කාරණා හොඳට ඔළුවේ තියාගන්න. අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යනකොට මම
සරින් සැරේ උදාහරණ කියන ප්‍රායෝගිකව මතුවෙන උදාහරණ කියනවා. ඒ ප්‍රායෝගික උදාහරණ පොඩි පොතක නැත්තම් ඔයගලගේ පොඩි නෝට් එකක් ළඟ තියාගෙන ඉන්න සටහනක තියාගන්න එක ඉතාම වැදගත්. අතිශයින් වැදගත්. මොකද ඒක විභාගයේදී ඔයගලන්ට ලකුණු ගන්න වැඩි උදව්වක් කරනවා. හරි. දැන් අපි මෙතන අද දරුවෝ 15 දෙනෙක් ඉන්නවා. right? දරුවෝ 15 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ මෙතනින් අනිත් වැදගත්ම දේ. මේ ප්‍රශ්න පත්‍රයට මෙතෙක් IBSL එක මේ IBSL පන්තියට සහභාගී වෙලා විභාගයට මුහුණ දුන්නා. සම්පූර්ණ විභාගයට මුහුණ දෙන්න අය ගැන නෙවෙයි කියන්නේ. සම්පූර්ණයෙන්ම විභාගයට මේ විෂයට මුහුණ දෙන අය ගත්තොත් ලංකාවේ සියලුම දෙනාගෙන් සාමාන්‍යයෙන් සමත් වෙන ප්‍රතිශතය මුළු ලංකාවේම සමස්ත වෙන ප්‍රතිශතය පාස් වෙන ප්‍රමාණය සහභාගී වෙන අයගෙන් 70කට 80කට ළඟයි. ඒ කියන්නේ විභාගයේ හුඟක් අය පාස් වෙනවා. ඒකෙනොත් අපේ IBSL පන්තියට සහභාගී වෙලා විභාගයට මුහුණ දෙන අය මෙතෙක් විභාගයට නොගියොත් මිසක විභාගයට සහභාගී වෙන එක නැතුව එදාට අර A අකුරයි B අකුරයි දෙකම ගන්න ඉන්නේ. ඇබ්සන්ට් වුණාම AB දෙකක් දෙනවා සිම්පල්. අන්න ඒක ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති අය අනිත් හැමෝම පාස් වෙලා තියෙනවා මෙතෙක් කල්. මොකද ඒක අපි පන්තියේදී තහවුරු කරගන්නවා. මොකද ප්‍රශ්න පත්‍ර ටික අසුගිය ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න මේ විභාග මේ පන්තියේදී අපි සාකච්ඡා කරනවා. පන්තියේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. මොකද ඒක ඔයගොල්ලන්ට ගෙදරදී ඔක තනියම කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවස්ථාව ලැබෙනවා කියලා නෙවෙයි නැහැ කියන්නේ බොහෝ විට ඔයගොල්ලෝ කරන්නේ අවස්ථාව ලබා ගන්නෙ නැහැ. ඒ නිසා අපි ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම පුළුවන් තරම් සාකච්ඡා කරනවා. විෂයක් කරුණු සාකච්ඡා කරනකොට ප්‍රශ්න පත්‍රය අරගෙන ඒ අදාළ ප්‍රශ්න ටිකක් හොයලා ඔහුගේ ප්‍රශ්න පත්‍ර තියෙන ප්‍රශ්න පත්‍ර ටික අතට අරගෙන ඒකෙන් ඒ විෂය කරුණට අදාළ ප්‍රශ්න ටික තෝරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියන හැටි පන්තියේදී පුරුදු වෙනවා. දැන් අපි මේ ඔයගොල්ලෝ පන්තියට ඇවිල්ලා ඉඳගෙන කරන්නේ නැති නිසා අපි ගෙදර ඉඳගෙන කරනකොට උනත් ඒ විදිහට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න උත්සාහ කරමු. හරිද? සමහරවිට අපි පොඩි වෙලාවක් අරගෙන හරි දැන් ප්‍රශ්නෙට උත්තරයක් ලියලා මට උත්තරේ කියන සඳහනක් කරන්න කියලා කිව්වොත් අන්න අපි මේ පුරුද්ද හදාගමු. ඒකට එතකොට වෙන්නේ ඔයගොල්ලෝ අතින් ටික ටික ක්‍රමයෙන් යන ඉදිරියට යනකොට ප්‍රශ්න වලට උත්තර ලියලා පුරුවක් හැදෙනවා. right. දැන් මම මේ විභාගය ඊට පස්සේ විෂය නිර්දේශය ඊට පස්සේ පන්තිය කරන ආකාරය ගැන තමයි සඳහන් කරේ. දැන් මේ විනාඩි 10ක් විතර අපි කතා කරලා 10කට වැඩි ප්‍රමාණයක් කතා කරන්නේ. අපි කතා කරන්නේ හොඳට ඇහෙනවද තේරෙනවද? මට ඒක කියන්න. chat box එකේ අපි හම් බලන්න. දැන් ආයෙසරයක් මම අහනවා දැන් මම කියපු කියන වචන ඇහෙනවා කියන මගේ හඬ හොඳට ඇහෙනවද? රූපය පේනවද? එතකොට රූපය ලස්සනද කියලා ලියන්න එපා. නේද? හොඳ නැහනේ. හරි. හොඳයි. දරුවෝ මට හොඳයි. ඒ කියන්නේ දරුවන්ට ඇහෙනවා. ඒක හොඳයි. හැමෝටම ඇහෙනවා කියන එක හොඳයි. ඇහෙන්න ඕන. එතකොට එහෙම ගැටලුවක් આવොත් ඒ වෙලෙම නවත්තන්න ඩක් ගාලා අහන්න සර් මට ඇහෙන්නේ නැහැ. මේක එහෙම නැත්නම් මට කියපු කාරණාව පැහැදිලි නැහැ කියලා අපි හිතනවා. මොකද අපි හැමෝම එකතු වෙලා ඉගෙන ගන්නයි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරි. දැන් මම මේ විෂය නිර්දේශයේ තියෙන මාතෘකා 4ක් තියෙනවා. එකක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන ඉගෙන ගන්න තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සුමක එක පාඩමක් විදිහට තියෙනවා. දෙවෙනි පාඩ දෙක තමයි ව්‍යාපෘති. ව්‍යාපෘති කියලා කියන්නේ ණය දීම කියන අදහසින් බැංකුවකින් ණය දෙනවා කියන අදහසින් ව්‍යාපෘතියක් කොහොමද ව්‍යාපෘති ගැන මොනවද අපි ඉගෙන ගන්න කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී අපි ටිකක් කරුණු ටිකක් වැඩිපුර ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි ඒකෙදි ගාණක් දෙකක් හදන්න තියෙනවා. ගණන් වලට බය වෙන්න එපා පොඩ්ඩක්වත්. මොකද මේ ගණන් හරි ලේසියි. ඒ ගාණ හදාගත්තොත් විභාගෙදී අනිවාර්යයෙන්ම ලකුණු 20ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් හම්බ වෙනවා එක ගාණක් හදලා. එතකොට කෙටි ප්‍රශ්න වලට උත්තරේ දීලා ඒ ගාණත් හදාගත්තොත් විභාගේ ෆේල් වෙන්න අමාරුයි. හරිද? මම හැම වෙලේම කියනවා පන්තියේදී මේ සබ්ජෙක්ට් එක ෆේල් වෙන්න තමයි අමාරු. මොකද ඒ තරම් ඉඩකඩ දීලා තියෙනවා පාස් වෙන්න. ඊළඟට අපි කිව්වා සුමක කියලා පාඩමක් තියෙනවා. ව්‍යාපෘති කියලා පාඩමක් තියෙනවා. ඊළඟට තියෙන ප්‍රධාන පාඩම වෙන්නේ ශුද්‍ර මූල්‍ය නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්ස්. ශුද්‍ර මූල්‍ය කියන පාඩම සමහරලාට වෙන සමහරලා දැනට ඔයගොල්ලෝ දරුවෝ දැකලා ඇති වෙන විෂයක කොහේ ඉගෙනගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ගැන ඉගෙන ගත්තා වෙන්නත් පුළුවන්. ව්‍යාපෘති පාඩමේ තියෙන සමහර කොටස් ඉගෙන ගත්තා වෙන්නත් පුළුවන්. නමුත් මේ විෂයට අදාළව අපි
කරුණු ටික ඉගෙන ගන්න ඕන. හරි. දැන් අපි පාඩමේ පළවෙනි ප්‍රසන්ටේෂන් එකට මම යනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ මම මේ දැන් පෙන්නන ටියුට් එක මේක ඔයගොල්ලන්ට පන්තියට සහභාගී වෙනවා කියලා කලින් දැනුම් දුන්න අයට මේක ලැබෙන්න සලස්වලා ඇති කියලා මම හිතනවා. එහෙම නැති දරුවෙක් ඉන්නවා නම් රයිට් මට දැනුම් දෙන්න මම එතකොට නැවත කියන්න මේක තියෙන්නේ මෙන්න මේ මාතෘකාව තියෙන්නේ මෙන්න මෙහෙම ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සිංහල මේ මගේ නමත් එක්ක තියෙනවා. ඊට පස්සේ ශුද්‍ර මූල්‍ය විදිහට පාඩම පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ මේ විදිහට දිකට ඡේද වශයෙන් ලියපු කරුණු ටිකක් තියෙනවා. මේකේ තරමක් විග්‍රහ කරලා තියෙනවා. විශාල විග්‍රහයක් දිගට කරන්නේ නැහැ. මොකද ඒ වුණත් මේක දිග ලියවිල්ලක් වෙන නිසා මේකේ පිටු එතකොට තියෙන්නේ 4යි. පිටු 4න් ඇත්තටම කරුණු තියෙන්නේ පිටු 3යි. පළවෙනි පිටුව නිකම් මේ පිටුව ඇරෙන්න ඊට පස්සේ පිටු 3ක තමයි කරුණු තියෙන්නේ. හරි. මම ඒක ඔය විදිහටම තියෙනවා. ඒක දැනට මම වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම යනවා අද අපේ පාඩමේ ප්‍රසන්ටේෂන් එකට. අද පාඩමේ අපි පාඩමට ඇතුල් වෙනකොට මෙන්න මේ ඉදිරියටත් ඕගොල්ලන්ට හැමදාම ප්‍රසන්ටේෂන් පේන්න තියෙන මේ විදිහටමයි මේ ඕගොල්ලෝ දකින්න විදිහට තමයි ප්‍රසන්ටේෂන් තියෙන්නේ. හදන අපි දෙන ගුරුවරයා දෙන කරුණු ටික මේ විදිහ එකම විදිහකට ඇතුළත් කරලා හරි ගස්සලා යවනවා. ශුද්‍ර මූල්‍ය තමයි පාඩම මයික්‍රෝ ෆයිනෑන්ස්. හරි. ශුද්‍ර මූල්‍ය කියන එක පිළිබඳව පාඩමට යනකොට අපි ප්‍රධාන මාතෘකා 4ක් අද සාකච්ඡා කරනවා. අද සාකච්ඡාවට මේ අද පැය දෙකක සාකච්ඡාවේදී අපි 3 වෙනකන් මෙන්න මේ ටික කාරණා කරනවා. එකක් තමයි හඳුන්වා දීම. මොකද්ද ශුද්‍ර මූල්‍ය කියන්නේ? ශුද්‍ර මූල්‍ය සහ ශුද්‍ර ණය අතර වෙනස. ශුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස්. ශුද්‍ර ණය කියලා කියන්නේ මයික්‍රෝ ලෝන්. මේ දෙක අතර වෙනසක් තියෙනවද? එහෙමනම් මේ වෙනස මොකක්ද? තියෙනවද කියලා අපි මුලින් බලලා ඊට පස්සේ එහෙමනම් මේ මොකක්ද වෙනස කියන එක දැනගන්න. ඊට පස්සේ ශුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දිය හැකි මාර්ග. මොනවද ශුද්‍ර මූල්‍ය කියන පහසුකම් දෙන්න අද ලෝකයේ නැත්නම් අපේ රටේ සහ වෙනත් රටවල භාවිත වෙන ක්‍රමවේද මොනවද? මේකෙදි ඔයගොල්ලන්ට ටියුට් එක විදිහට දීපයකට වඩා පොඩ්ඩක් වැඩිපුර කරුණු ටිකක් ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. ඒක ඒ නිසා ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලන්ටත් ඒකත් ලැබෙන්න සලස්වනවා. හතරවෙනි කාරණාව තමයි දරිද්‍රතාවය පිටු දැකීම කෙරෙහි ශුද්‍ර මූල්‍ය සැපීමේ වැදගත්කම. දරිද්‍රතාවය කියන්නේ දුප්පත්කම පිටු දැකීමට. ඒක දුප්පත්කම නැතිකරන්න ශුද්‍ර මූල්‍ය සපයන එකේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියන එක ගැනත් සාකච්ඡා කරනවා අද අපි අපේ සාකච්ඡාවේදී. රයිට්. මම හිතනවා මේ පිටුව ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම මේ දැන් ෂෙයා කරපු එක. හොඳයි අපි දැන් එහෙමනම් අපි එකින් එක කරුණෙන් කරුණට ඉස්සරහට යමු. මම ප්‍රසන්ටේෂන් එකේ තමයි ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට පේන්න තියන්නේ. වරින් වර මම ඔයගොල්ලන්ට වීඩියෝ එකටත් එනවා. ඒ වගේම මම සමහරලාට ප්‍රශ්නයක් අහනවා පුතේ. එතකොට මේ ප්‍රශ්නයට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ chat box එකේ උත්තරයක් ලිව්වත් ටයිප් කරත් කමක් නැහැ. ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න අවශ්‍ය නැහැ. අර SMS ගහනවා වගේ සිංහල ඉංග්‍රීසි විදිහට ටයිප් කරත් කිසි ගැටලුවක් නැහැ. හරි අපි නිතරම එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්සාහ කරමු. මොකද හැමෝම මෙතන ඉන්නවා දරුවෝ 16 දෙනෙක් දැන් වෙනකොට ඉන්නවා. ඒ 16 දෙනාගෙන් උත්තර 16ක් එන එක හරි වැදගත්. මොකද සමහර වෙලාවට ඕගොල්ලෝගේ අතරින් ඉතාම හොඳ උත්තර එනවා තව කෙනෙකුටත් ඉගෙන ගන්න කරුණු. සමහරලාට පන්ති අපි සාකච්ඡා කරාටත් වඩා වැඩිපුර කරුණක් දරුවෝ අතින් එනවා. ඒක ඉතා වැදගත්. හොඳයි. එහෙනම් මම නැවතත් අර ස්ක්‍රීන් එකට ප්‍රසන්ටේෂන් එකට යනවා. ඒකෙදි පළවෙනි එක විදිහට මේ පළවෙනි ස්ලයිඩ් එකේ බලන්න හඳුන්වා දීම ගැන කියනවා. ශුද්‍ර මූල්‍ය සහ දරිද්‍රතාවය යුගල පද ලෙස යෙදීමෙන් මුළුමනින්ම සාවද්‍යාර්ථයක් ජනිත වී ඇත කියලා. මම එතන ඒ කාරණාවට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම ආයෙ නැවත වීඩියෝ ඔප්ෂන් එකට යනවා. ශුද්‍ර මූල්‍ය කියන එක ගොඩක් වෙලාවට මිනිස්සු තීරුම් අරන් තියෙන්නේ ශුද්‍ර ණය කියලා. පොඩි ණය දෙන එක ශුද්‍ර මූල්‍ය කියලා හිතනවා. හරිද? මේකට මේ දෙක අතර එහෙමනම් වෙනසක් තියෙනවද කියලා අදහසක් අපි හරියට තේරුම් ගන්න ඕනේ. මම ඒකට මම එමීට බෝඩ් එක පැත්තට හැරෙනවා. මේ බෝඩ් එකේ අදින දේ පේන්නේ නැත්නම් දරුවෝ මට කතා කරලා කියන්න ඕන. chat box එකේ හරි type කරන්න ඕන. දැන් මම මේ මගේ ප්‍රදේශයේ ගන්දුත් මට හිතනවා වෙන්නේ වෙන්නේ කියලා. එන්න මේ වගේ
මම හිතන්නේ පේනවා අඩු ඇති මට ස්ක්‍රීන් එකේ පේනවා අඩුයි හරි පේනවා කියලා හිතලා අපි නිකන් අදහසක් විතරක් ගන්න විතරයි මම මේ කරන්නේ හරිද මේ තියෙන්නේ ලංකාව කියලා හිතන්න ලංකාව ඔය වගේ නෙමෙයි ටිකක් ඔයිට වඩා වෙනස් වුණාට ලංකාව කියලා හිතන්නකෝ දැන් අපි ලංකාව ගත්තොත් එහෙම මෙන්න මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක ටිකක් ස්ක්‍රීන් එක අනිත් පැත්ත හැරලා වගේ පේනවට ගණන් ගන්න එපා right ලංකාවේ මට මම මේ කියන ප්‍රදේශයේ බස්නාහිර පළාත විදිහට හිතන්න බොහෝ ලංකාවේ මූල්‍ය සේවාවල් ලංකාවේ බොහෝ ආර්ථික කටයුතු මෙන්න මේ හරියට ගොනු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ බස්නාහිර ප්‍රදේශයට ගොනු වෙලා තියෙනවා. දිස්ත්‍රික්ක තුනකට. කොළඹ, ගම්පහ, කළුතර වගේ දිස්ත්‍රික්ක තුනකට. ඊට අමතරව මේ දකුණු පළාතෙත් යම් කිසි කොටසකට ඒක ගොනු වෙලා තියෙනවා. ඊට අමතරව රටේ මැද තව පොඩි ප්‍රදේශයකට ගොනු වෙලා තියෙනවා. ඊට පස්සේ රටේ වයම පැත්තේ තව පොඩි ප්‍රදේශයකට ගොනු වෙලා තියෙනවා. මේ කියන්නේ මුළු ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයක් රටේ නිශ්චිත ස්ථානවලට සංකේන්ද්‍ර වෙලා තියෙනවා නැත්නම් අපි කියන කොන්සන්ට්‍රේට් වෙලා තියෙනවා. එතකොට මම මෙන්න මෙහෙම මේ ලංකාවේ සිටියමක් අරගෙන බලමු අපි උත්සාහ කරමු ඉන්ටර්නෙට් එකෙන් අපි ස්ක්‍රීන් එකක් ගන්න බලමු. හරි අර බෝඩ් එකේ ඔයගොල්ලන්ට මේ මම අඳින එක අනිත් පැත්ත හැරලා වගේ පේන නිසා තමයි මේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එකට ගියේ. එතකොට ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එකෙන් හරියට ඔයගොල්ලන්ට පේනවා. දැන් මෙතන බලන්න ඌව කියලා ප්‍රදේශයක් පේනවා. මේ නෝර්ත් සෙන්ට්‍රල් නැත්නම් උතුරු මැද තමයි ලංකාවේ ප්‍රධාන භූමි ප්‍රදේශය ගත්තොත් වැඩිම ප්‍රදේශයක් තියෙන පළාත. හරිද? සමාජ අධ්‍යයනයේ හරි සිවික්ස් හරි ඉගෙන ගත්තාම ඕ ලෙවල් පන්තියේදී මතක ඇති. දෙවනි විශාලතම ප්‍රදේශය වෙන්නේ මේ ඌව. මේකෙත් තියෙනවා ලංකාවේ දෙවනි විශාලතම දිස්ත්‍රික්කය. ඒ තමයි මොනරාගල දිස්ත්‍රික්කය. මොනරාගල දිස්ත්‍රික්කය ගත්තොත් ඒ දිස්ත්‍රික්කය භූමි ප්‍රදේශයෙන් දෙවන විශාලතම දිස්ත්‍රික්කය. හැබැයි මම එක එක්කෙනාගෙන් අහගෙන ගියොත් අපේ දරුවෝ හිටියා හැටන් නැෂනල් බැංකුවේ දරුවෝ හිටියා, පැන් ඒෂියා බැංකුවේ දරුවෝ හිටියා, පීපල්ස් බැංක් එකේ අය හිටියා, ඊට පස්සේ යුනියන් බැංකුවේ දරුවෝ හිටියා. මේගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඔය මොනරාගල දිස්ත්‍රික්කයේ ඔයගොල්ලන්ගේ ශාඛා කීයක් තියෙනවද කියලා රාජ්‍ය බැංකුවල අය නම් කියයි ටිකක් තියෙනවා. ඔව් අපේ ශාඛා මෙච්චර තියෙනවා. මොකද රාජ්‍ය බැංකුව ගොඩක් විහිදිලා තියෙන නිසා. හැබැයි පුද්ගලික බැංකුවල දරුවෝ කැහුවොත් සමහරලාට ශාඛා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයටම ශාඛා දෙකක් නැත්නම් තුනයි. හැබැයි භූමි ප්‍රදේශයෙන් ලංකාවේ වැඩිම විශාලතම දිස්ත්‍රික්කය. එතකොට එහෙම විශාල දිස්ත්‍රික්කයක ශාඛා තියෙන්නේ අපි සේවා සපයලා තියෙන්නේ තැන් තුනක විතරයි. පොඩි ඒකෙන් කියන්නේ අර මං කලින් පෙන්නපු සිටිය මේ ගත්තොත් එහෙම ඒ කලින් පෙන්නපු සිටිය මේ හරි මේ දිස්ත්‍රික්කයේ දුර පළාතක ඉන්න මිනිස්සෙකුට දිස්ත්‍රික්කයේ සමන්ට සේවාවල් ගන්න ඕන නම් ඒගොල්ලන්ට අදාළ තැනටම යන්න වෙනවා. මොකද සේවා සපයලා නැති නිසා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන් ටික උනත් හොයාගන්න මිනිස්සුන්ට ඒ ස්ථාන වලටම යන්න වෙලා තියෙනවා. එතකොට ප්‍රමාණවත් සේවාවල් සපයලා නැහැ. නමුත් වෙන්නේ මොකක්ද? මිනිස්සුන්ට ගමට ගිහිල්ලා හම්බ වෙලා පුංචි පුංචි ණය දෙන ක්‍රම නම් ඕන තරම් ලංකාවේ තියෙනවා. සමහරලාට අධික පොලියකට බොහොම දැඩි කොන්දේසි යටතේ ණය දෙන ක්‍රම තියෙනවා. නමුත් වෙන්නේ අත්‍යවශ්‍ය සේවා ටික ගන්න බෑ. ඒ නිසා මිනිස්සු කරලා තියෙන්නේ මොකද? විධිමත් බැංකු නැත්තම් මූල්‍ය සමාගම් වගේ විධිමත් ආයතනත් එක්ක ගනුදෙනු කරන එකෙන් අයින් වෙලා පැත්තකට වෙලා මිනිස්සු බොහොම අවිධිමත් ශ්‍රේෂ්ඨවල ගනුදෙනු කරනවා. ණය ගන්න යන්නේ පුද්ගලයෝ ළඟට. ඒ ණය වලට දෙන කොන්දේසි අතිශයින්ම බරපතලයි. සමහර වෙලාවට හරිම තරුණු කොන්දේසි යටතේ තමයි වැඩ කරන්න වෙලා. නමුත් මේ සේවාවල් ටික ඕන මිනිස්සුන්ට. සේවාවල් ටික ඕන. මොකද මේ සේවාවල් තිබුණොත් තමයි මේ අයට තමන්ගේ ආර්ථික මට්ටම වැඩි කරගන්න පුළුවන්.
වෙලා තියෙන්නේ එහෙම සේවාවල් සපයලා නැහැ. ශුද්‍ර ණය වල තියෙන ගතිය තමයි ඒ වගේ මිනිස්සු හොයාගෙන ගිහලා අපි ණය දෙන්න ලෑස්ති. හැබැයි අපි මේ මිනිස්සුන්ට ඕන කරන සියලු මූල්‍ය සේවාව සමහර වෙලාවට ඒ අයට ඕන වෙන්නේ මුදල් හුවමාරු කරගන්න. තව සමහර වෙලාවට ඕන වෙලා තියෙන්නේ ගෙවීම් කරන්න. තව සමහර වෙලාවටලා තියෙන්නේ මූල්‍ය උපදෙස්. තව සමහර වෙලාවට ඕන වෙලා තියෙන්නේ ජාත්‍යන්තර විදිහට ජාත්‍යන්තර වශයෙන් එන මුදල් ටිකක් එකතු කරගන්න. මේකට පහසුකම් සපයලා නැහැ. ශුද්‍ර ණයත් ශුද්‍ර මූල්‍යයත් අතරකට වෙනස වෙන්නේ තමයි ශුද්‍ර මූල්‍ය වල වැදගත්කම වෙන්නේ මේක හුදෙක් ණය දීම නොවේ. ශුද්‍ර මූල්‍ය වල වැදගත්කම වෙන්නේ හුදෙක් ණය දීම නෙවෙයි. ණය දීමට එහා පැත්තේ ගිහිල්ලා දැනට මේ සේවාවල් නොලැබීම නිසා තමන් ඉන්න ආර්ථික මට්ටමින් උඩ තැනකට එන්න උත්සාහ කරන අයට වෙන බාධාව මගහැරවීම තමයි ශුද්‍ර මූල්‍ය වෙන්නේ. මොකද ආයෙත් මම කියනවා. ණය දුන්නාම හුදෙක් සල්ලි විතරයි හම්බ වෙන්නේ. සල්ලි ටික විතරයි හම්බ වෙන්නේ. හැබැයි මිනිස්සුන්ට ඊට එහා පැත්තට ගියපු තව සේවාවල් ඕන. මොනවද සේවාව? උපදෙස් ඕන. මුදල් හුවමාරු කර ගන්න ඕන. ගෙවීම් වර්ග කරන්න ඕන. විවිධ ගෙවීම් කරන්න තියෙනවා. මොකද විධිමත් මූල්‍ය ක්‍රම පාවිච්චි කරනකොට තමයි මිනිස්සු මේ ගෙවීම් ක්‍රම වලට ඒවට හුරු වෙන්නේ. ව්‍යාපාර ඒ විධිමත් ක්‍රමයට ගියාම තමයි ඊට පස්සේ ව්‍යාපාර පුළුල් වෙන්නේ. අපි හිතමු මොණරාගල පැත්තේ පුංචි බිස්නස් එකක් කරන මිනිස්සෙකුට තමන්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන්න පුළුවන් වෙන්න ඕන. කොළඹට, ගම්පහට, ගාල්ලට, කුරුණෑගලටත් විකුණන්න පුළුවන් වෙන්න. ඒකට ඕන කරන සේවාව ගන්න පුළුවන් තැනක් තියෙනවා. හැබැයි අපි නිකන් ණය පොඩ්ඩක් දුන්නොත් එන්නේ මේ සෝය සල්ලි ටික අරන් මොකක් හරි කරගෙන ඉතුරු වැඩ ටික සම්පූර්ණයෙන්ම තමන් මහන්සියලා කරන්න හදනවා. ශුද්‍ර මූල්‍ය වල අදහස වෙන්නේ අන්න ඒ වගේ ආර්ථිකයේ යම් මට්ටමක දැන් ඉඳගෙන ඊළඟ මට්ටමට යන්න උත්සාහ කරන අයට වමනා කරන ඉතුරු මූල්‍ය තාක්ෂණය උපදෙස් ආදී සේවාවල් ටික ලබා දෙමින් ඒගොල්ලන්ට ඒ ඉහළ තලයට යන්න උදව් කිරීම තමයි ශුද්‍ර මූල්‍ය වල. ඉතින් ශුද්‍ර මූල්‍ය හඳුන්වා දෙනකොට මම නැවතත් අර අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙම ශුද්‍ර මූල්‍ය සහ දරිද්‍රතාවය යන යුගල පද ලෙස යෙදීමෙන් මුළුමනින්ම සාවාද්‍ය අර්ථයක් ඇවිල්ලා තියෙනවා. හේතුව අපි හිතාගෙන ඉන්නවා ශුද්‍ර මූල්‍ය දෙන්න ඕන දුප්පත් අයට. ඒ නිසා දුප්පත් නම් ශුද්‍ර මූල්‍ය. ශුද්‍ර මූල්‍ය නම් දුප්පත් කියන ඒ දෙක යුගල පද විදිහට පාවිච්චි කරන එකට එකක් ගැලපෙනවා. හැබැයි ඊළඟ ඡේදයේ බලන්න ශුද්‍ර මූල්‍ය යනු දරිද්‍රතාවය අවම කිරීමට භාවිත කළ හැකි අනගි මෙවලමක් විනා දුප්පතුන් සඳහා පමණක් ශුද්‍ර මූල්‍ය ලබා දිය හැකි යන දුර්මතය බැහැර කරන්න ඕන. ශුද්‍ර මූල්‍ය පාවිච්චි කරලා දුප්පත්කම නැති කරන්න එක පාවිච්චි කරන්න පුළුවන් මෙවලම ටූල් එකක් තමයි. හැබැයි ඒක දුප්පතුන්ට දෙන දෙයක් නෙවෙයි. මොකද මෙන්න මේ අදහස හොඳට ඔළුවට ගන්න. ඕකෙදි මම තව වැදගත් කාරණාවක් කියනවා. අපේ රටේ ඉන්න ප්‍රධාන බැංකු right වාණිජ බැංකු 26ක් තිබුණා. දැන් ඒක 24කට අඩු වෙන්න යනවා. මොකද 26 එකෙන් දෙකක් විදේශීය බැංකු දෙකක්, එකක් ICICI බැංකුව අනිත් එක ඇක්සිස් බැංකුව. මේ දෙක ලංකාවේ වෙළඳපොලෙන් ඉවත් වෙන්නයි හදන්නේ. දැනටමත් ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒකට 26 24ක් වෙනවා. ඊළඟට සුවිශේෂී බැංකු, විශේෂිත බැංකු 7ක් තියෙනවා. හරිද? මේ හැමෝටම මම හිතන්නේ විශේෂිත බැංකු ගැන විතරක් කිව්වොත් එහෙම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට විශේෂ අවධානයක් දෙන්න ඕන. ඒක වෙනම සලකන්න ඕන. වාණිජ බැංකු 24ක් තියෙනවා කියලා හිතුවොත් මේ 24ටම ශුද්‍ර මූල්‍ය කියන කටයුත්ත කරගන්න බැරි වෙන්නේ සාර්ථකව ශුද්‍ර මූල්‍ය, ශුද්‍ර ණය දෙන එක නෙමෙයි. ශුද්‍ර ණය දෙනවා ඒගොල්ලෝ. ශුද්‍ර මූල්‍ය හරියට කරන්න බැරි හේතුවත් අර මම කියපු කාරණා මොකද්ද? අපි එක්තරා මට්ටමක ඉන්න අය ඊට ඉහළ මට්ටමට ගෙන යන්න ඕන කරන සියලු සේවාවන් සහ උපදෙස් උපකාරය දෙන එක කරන්න බෑ. මොකද අපි ඉන්නේ ලාභ ලබන්න උත්සාහ කරන ලාභ බලාපොරොත්තුෙන් ඉන්න ව්‍යාපාරයක් විදිහට තමයි ලංකාවේ බැංකු ක්‍රියාත්මක වෙන්නේ. මූල්‍ය ආයතනත් ඒ වගේ තමයි. බැංකු නොවන මූල්‍ය ආයතනත් එහෙම තමයි. ඒ නිසා ශුද්‍ර මූල්‍ය විශේෂිතව හඳුනාගත හැකි එකක්. ඒ වගේම අතිශය ලාභදායී ව්‍යාපාරයක් ශුද්‍ර මූල්‍ය සැපයීම. හැබැයි ශුද්‍ර ණය විදිහට දීලා හරියන්නේ නැහැ. ඒක ශුද්‍ර මූල්‍ය විදිහට දුන්නොත් තමයි මේක ලාභදායී ව්‍යාපාරයක් වෙන්නේ. මේක සමහර රටවල
බොහොම සාර්ථකව අත්දැකලා තියෙනවා. මොකද මෙතනින් තමයි ව්‍යාපාර පටන් ගන්න. එතනින් තමයි පටන් අරගෙන ඉහළ තැනකට එන්න ඕන. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තත්ත්වයට උසස් වෙන්න ඕන කරන දේ තමයි අපි මේ කතා කරන්නේ. කුඩාය. සූත්‍ර මූල්‍ය කියලා කියන්නේ රුපියල් 10000 ණයද, රුපියල් 25000 ණයද, එහෙම නැත්නම් මාස 6න් 6ට ගෙවන ණයද, එහෙම නැත්නම් ගෝවි ණයද, කන්නෙන් කන්නට කෘෂි කර්මය කරන්න දෙන්න ණයද කියලා වගේ අදහසක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක වැරදි. සූත්‍ර මූල්‍ය කියලා කියන්නේ ණය දීලා ඉවර කරන එකක් නෙමෙයි. අන්න මම ඒ කාරණාව පැහැදිලි කරා. දැන් පුතේ මම කිව්වේ මොකද්ද? සූත්‍ර මූල්‍ය කියන එක හඳුන්වලා දෙනවා. සූත්‍ර මූල්‍ය කියන්නේ සූත්‍ර ණය නෙවෙයි. ඒක ඊට වඩා පළල් ක්‍රමයක්. මොකද්ද? ඉන්න මට්ටමට වඩා ආර්ථික තත්ත්වයට වඩා යම්කිසි උසස් තත්ත්වයකට යන්න උත්සාහ කරන ඒ පහත් ආර්ථිකයේ පල්ලෙහා කොටසේ ඉන්න අයව ඉහළට ගේන්න උදව් කරන සම්පූර්ණ උදව් කිරීමේ ක්‍රියාවලියක් කියලා මම කිව්වේ. ඒ කැලේ පැහැදිලි වුණාද කියලා මට කියන්න. මම මෙතෙක් වෙලා සාකච්ඡා කරපු කරුණු හැටියට අන්න ඒ ටික පැහැදිලි වුණාද? මේ ප්‍රශ්නේ අහනවා දැන් උත්තරයක් දෙන්න බලන්න. මොකද කාට හරි ඒක පැහැදිලි නොවුනොත් ඉස්සරහට යනකොට ගැටලුවක් වෙන්න බෑ. කියන්න බලන්න. මම මෙතෙක් මම අහුවා are you clear about what I explain කියලා. මම මේ කියපු කාරණාව පැහැදිලිද දැන්? ණය දෙනවා නෙවෙයි. හොඳයි. very good. හොඳයි. හැමෝම අන්න අපි හැමෝම දැන් ඔන්න බොහොම සාර්ථක කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. හරි? මම ප්‍රශ්න අහනවා ඔයගොල්ලෝ උත්තරයක් දෙනවා. වැඩේ ඉස්සරහට යනවා. ඉතා හොඳයි. දරුවෝ 17 දෙනෙක් ඉන්නවා මේ පාර. හොඳයි. ඉතා හොඳයි. අන්න දැන් මම ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි කාරණාවට ඔන්න පොඩි වෙලාවක් අරගෙන පැහැදිලි කරේයි අපිට අවබෝධය හදාගන්න. ඔන්න මම දැන් ආයෙ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒකෙදි කියනවා දෙවනි මාතෘකාව බලන්න ශුද්‍ර මූල්‍ය හා ශුද්‍ර ණය අතර වෙනස. අපි දැනටමත් ඒක කතා කරමින් ගියා. ශුද්‍ර මූල්‍ය යනු වචනය පමණක් දැන අර්ථ නිරූපණය කළ නොහැකි පුළුල් සංකල්පයක්. මම කියවේ කියන්නේ ශුද්‍ර මූල්‍ය කියලා කියන්නේ හුදෙක් සල්ලි දෙනවා නෙවෙයි. ඒක වචනයෙන් එන අර්ථය විතරක් දැනගත්තට මදි. එහි හුදෙක් මුදල් ලබා දීමෙන් පමණක් සියල්ල අවසන් වන ක්‍රමවේදයක් නොමැත. සල්ලි දීමෙන් විතරක් ඕක අවසන් වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ බොහොම බහුලව සිද්ධ වෙන්නේ ওই වැඩේ තමයි. බොහොම බහුලව සිද්ධ වෙන වැඩේ සල්ලි දීලා වැඩේ ඉවර කරනවා. හරි? නමුත් ඒක එහෙම දෙයක් නෙවෙයි කියලායි මේ කියන්නේ. එනමුත් වඩා ප්‍රචලිතව පවතින්නේ ශුද්‍ර ණය සංකල්පයයි. වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ ශුද්‍ර ණය. පොඩි ණය දෙන එක. හරි? චූටි ණය දීලා මිනිස්සුන්ට වතාවෙන් වතාවට ණය අය කර ගැනීම තමයි හරි වැඩේ කියලා තමයි ප්‍රචලිත. බොහොම ජනප්‍රියයි මේ ක්‍රමය. එහිදී වැඩියෙන් ණයකරුවන් ජනිත කර ලාභ ලබන මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම තමයි අපේක්ෂා කරන්නේ. මොකද්ද කරන්නේ? පුංචි ණය ගොඩක් දෙනවා. ඒ ණය ආලය කර ගන්නවා. ඒකට සමහරලාට සතිපතා පොලි ගන්නවා, දිනපතා පොලි ගන්නවා, මාසපතා පොලි ගන්නවා. සමහරලාට වාරික දිනපතා ගෙවන්න පුළුවන්, සතිපතා ඔය වගේ විවිධ සංකල්ප ගෙනල්ලා හදාගෙන ඉන්නවා ව්‍යාපාරයක්. ඒක බොහොම ලාභ ලබන ව්‍යාපාරයක්. මම දැන් ඔන්න ආපහු මම යනවා මගේ වීඩියෝ ඔප්ෂන් එකට. හරි. මොකද්ද මේ ලාභ ලබන ණය දෙන ව්‍යාපාරය කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මීට අවුරුදු කීපයකට කලින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මම රැකියාවේ නිරත වෙන ගමන් ශාඛාවකට යනවා. මම වැඩ කරන බැංකුවේ ශාඛාවකට යනවා. ඒ ශාඛාවේ කටයුත්තක් සඳහා. ඊට පස්සේ කටයුත්ත කරන මම ශාඛාවෙන් එළියට ගිහලා නැවත එනකොට පැය කිහිපයකට පස්සේ ශාඛාවට ඇතුල් වෙන්න බෑ. ප්‍රධාන පාර අයිනේ ශාඛාවට යන දොර ගාව විශාල පිරිසක් රැඳිලා ඉන්නවා. මහා විශාල පිරිසක් ළමයි වඩාගෙන එළියේ ඉඳ නෑ බැංකුවේ දොර ඇරලා සෙනග පොලිමක් වෙලා ඉන්නවා. බලුවහම මොකද්ද මේ? කිසියම් මූල්‍ය සමාගමක් ශුද්‍ර ණය දීලා. කොහොමද දීලා තියෙන්නේ? මම වැඩ කරන බැංකුවේ චෙක් එකක් තමයි දීලා තියෙන්නේ. කීයද ණය මුදල? රුපියල් 15000ක් උපරිමයට ණයක් දීලා තියෙනවා. ඒකල මිනිසුන්ට කියලා තියෙනවා බැංකුවට ඇවිල්ලා ඒකේ සල්ලි ඉල්ල ගන්න කියලා. දැන් මොකද්ද මේ කාලය? සිංහල අවුරුදු ලං වෙලා මට මතක හැටියට අප්‍රේල් මාසේ මුල සතියේ. මොකද කරලා තියෙන්නේ? අදාළ ගමකට යනවා. ගිහිලා ගමේ ඉන්න කුදුමහත් මිනිස්සෙක්ව හොයා ගන්නවා. ගමේ ටිකක් නායකත්වයේ ඉන්න මිනිස්සෙක් අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා අපි වාට ගාණක් දෙනවා. ගමේ මිනිසුන්ට රැස් කරන්න අපි පොඩි ණය ටිකක් දෙන්න හදන්නේ. එන්න කියන්නේ හැමෝටම. එක තැනකට රැස් කළා
පොඩි කොළ කෑල්ලක් පුරවගෙන නැත්තම් මොකක් හරි ක්‍රමයකට මිනිසුන්ගෙන් නීතිමය ලියවිල්ලක් අත්සන් කරගන්නවා චෙක් කොලයක් නේදවා රුපියල් 10000යි 15000යි ආදී වශයෙන් මිනිසුන්ට දෙනවා. මිනිස්සු මොකද කරන්නේ මේ සිංහල අවුරුදු කටේ අතට සල්ලි ටිකක් හම්බ වෙනවා කියන සතුටෙන් ඒක ගන්නවා. හැබැයි ගෙවන කොන්දේසි ගැන ඒව ගැන මිනිස්සුන්ට කල්පනාවට එන්නේ නැහැ. මොකද නිකම්ම දෙනවා වගේ අදහසකින් තමයි දෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සමාගමම ගමට බස් රථ දෙකක් තුනක් ගෙනල්ලා නගින්න කියනවා බස් එකට යන් ඔක්කොම බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් ගමු සල්ලි ටික අතට අරගෙන ඔගොල්ලෝ යන්න නගරයට ඇවිලි පිටියේ ගිහිල්ලා මේ අතට හම්බෙච්ච සල්ලි වලින් ගන්න ගෙදරට බඩු මුට්ටු ටික අරගෙන නැවත අහවල් වෙලාවට අපි බස් ටික ලෑස්ති කරලා තියෙනවා එතෙන්ට එන්න. ඒකලා ආපහු අපි ගමට ගෙනල්ලා දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? පසුව තමයි ඔන්න ගෙවන එක පටන් ගන්න. මේ මිනිස්සු සල්ලි ගන්නේ වැදගත් ආර්ථික කඩකටත් නෙමෙයි. හුදෙක්ම යැපෙන්න තමයි සල්ලි ටික දෙන්නේ. යැපෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔය නගරයට ගිහලා නගරයේ තියෙන බඩු මුට්ටු ටිකක් අරන් එන එක තමයි එක්ක කෑම බීම එහෙම නැත්නම් ගෙවල් වලට ඕන කරන නිකන් අර. හුදෙක්ම යැපෙන බඩු මුට්ටු ටිකක් තමයි අරන් එන්නේ. දැන් මෙහෙම ගෙනල්ලා ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳලා ඔන්න වාරික ගෙවන්න පටන් ගන්නවා. පොලි අනුපාතය කීයද? 133යි 134යි 35යි ගෙවන්න වෙන්නේ සතියකට. මිනිසුන්ට පෙන්නන්නේ මොකද්ද? අපි දෙනවා රුපියල් 15000ක ණයක්. ඔයා සතියට රුපියල් 600ක් ගෙවන්න. නැත්තම් රතිය සතියට 800යි වැඩිය නෑ. එහෙම තමයි මිනිසුන්ට පෙන්නන්නේ. මේ ශුද්‍ර මූල්‍ය විදිහට නිර්වචනය වෙනවා ලංකාවේ වෙළඳපොළ. මේක නෙවෙයි ශුද්‍ර මූල්‍ය කියන්නේ. මේ මිනිස්සුගේ ඇත්ත ආර්ථික කටයුත්ත හොයාගෙන ඒ ආර්ථික කටයුත්තේ දැන් තියෙන මට්ටම හොයාගෙන මොනවද අඩුපාඩු මොනවද දියුණු කළ යුත්තේ කොතෙන්ටද උපදෙස් ඕන කොහෙද වෙළඳපොළ තියෙන්නේ අන්න ඒ ටික හොයලා දීලා මේ මිනිස්සු ක්‍රමයෙන් මේ සේවාවල් එක්ක ගිහින් ශුද්‍රකමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් දක්වා වූ වර්ධනය වෙන්න ඕන කරන දීර්ඝ ක්‍රියාවලියත් එක්ක ඒත් එක්ක රැඳී ඉඳීම තමයි ශුද්‍ර මූල්‍ය කියන්නේ. ඒ නිසාම තමයි ප්‍රධාන පෙළේ බැංකු වලට මේක කරගන්නත් බැරි. ඒත් බැංකු වලට ඕවා කර ඉන්න වෙලාවක් නැහැ. අපිට තියෙනවානේ ලාභ හොයන්න. ඒ නිසා අපිට ඕවා කරන්න වෙලාවක් නැහැ. හැබැයි මේක වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා නිසා විශේෂයෙන්ම ප්‍රාග්ධනය නැතිකම නිසා මිනිස්සු අතර සල්ලි නැති නිසා මිනිස්සු මේ වගේ ක්‍රම වලට එල්ලෙනවා. ඒ නිසා ශුද්‍ර මූල්‍ය කියන එක බොහොම වරදවා වටහාගත් තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේ බව ඔයගොල්ලන්ගේ ටියුට් එකේ බැලුවොත් එහෙම ධර්මබන්දු අතපත්තු කියලා බොහොම ලංකාවේ ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ බොහොම විද්වත් අත්දැකීම් තියෙන මහත්මයෙක් එතුමා ලියපු පොතකත් ඒක සඳහන් කරලා තියෙනවා. මේක බොහොම වරදි විදිහට තමයි පාවිච්චි කරන්න කියලා. ඇත්තටම නම් ශුද්‍ර මූල්‍යය ඊටාම සත්භාවයෙන් කරන්න ඕන කර්තව්‍ය. මේක ලාභ ලබනවා කියන අරමුණෙන් නෙමෙයි කරන්න ඕන සේවයක් ලෙස සලකා කරන්න ඕනේ. හැබැයි එහෙම කිරීමෙන් බොහොම යම්කිසි ගනුදෙනුකරුවන් කොටසක් තමන්ගේ ආයතනය කෙරෙහි බොහොම ලැබියාවකින් හදා ගන්නවා. ඒ අය බොහොම දීර්ඝ කාලයක් තිස්සේ තමන් එක්ක රැඳෙනවා. මේක තමයි ශුද්‍ර මූල්‍යයේ සාර්ථකත්වය වෙන්නේ. හරි. දැන් මම ශුද්‍ර මූල්‍ය හඳුන්වා දීම ගැන පොඩි වැඩිපුර වෙලාවක් කරන් සාකච්ඡා කරා. මොකද්ද අපි කතා කරේ? හඳුන්වා දීම ගැන කතා කරා. ඒක දරිද්‍රතාවයට පාවිච්චි කරන මෙවලමක් මිසක් ඒක දරිද්‍රතාවයේ වැඩක් නෙවෙයි කියලා කීවා. සූත්‍ර ණය කියන්නේ ශුද්‍ර මූල්‍ය නෙවෙයි කියන එකත් උන පැහැදිලි කරා. මම පොඩි උදාහරණ ටිකකුත් කීවා. දැන් ඔන්න මම ඊළඟ ස්ලයිඩ් එකට යන්න යනවා. ඒකට යන අතරේ මම නැවත වීඩියෝ එකට ගිහිල්ලා අහනවා දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇහුවොත්. දැන් මම අහනවා ප්‍රශ්නයක් විභාගයේදී අපි හිතමු ප්‍රශ්නයක් ආවා ශුද්‍ර මූල්‍ය සැපයීම නැත්නම් ශුද්‍ර මූල්‍ය සංකල්පයේ අනුව හුදෙක් ශුද්‍ර නැත්නම් කුඩා පරිමාණයේ ණය ලබා දීම නොවේ. කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් මේ ප්‍රකාශය ඔබ එකඟ වන්නේ නම් එක වෙනවාද ඒ බව තහවුරු කරන්න. එතකොට අපේ උත්තරය වෙන්න ඕන මොකද්ද? ශුද්‍ර මූල්‍ය කියලා කියන්නේ හඳුනාගත් ආර්ථික කටයුත්තක නිරත වෙන ආර්ථිකයේ පහළ මට්ටමේ ක්‍රියාත්මක වෙන ව්‍යවසායකයෝ නැත්නම් ජන පිරිස තෝරගෙන ඒ අයට ඒ පට්ටමට වඩා ඉහළ ආර්ථික මට්ටමක් කරා ළඟා වෙන්න උවමනා කරන මූල්‍ය සහ වෙනත් සේවාවන් සැපයීම තමයි ශුද්‍ර මූල්‍ය වෙන්නේ. උදාහරණය ඉතුරුම් සැපයීම, ඉතුරුම් සඳහා අවස්ථාව ලබා දීම, රක්ෂණ සඳහා අවස්ථාව ලබා දීම, ගෙවීම් ක්‍රම ලබා දීම, වෙළඳපොළ හොයා ගැනීමට උදව් කිරීම, මූල්‍ය උපදෙස් ලබා දීම මේ යටතේ වැටෙනවා. ශුද්‍ර ණය ලෙස හැබැයි හඳුන්වන්නේ කුඩා පරිමාණයේ ණය සැපීම. ඒ කුඩා පරිමාණ ණය
උදෙක් යැපීමට හෝ ව්‍යාපාරික ප්‍රාග්ධනය ලෙස හෝ සපයන්න පුළුවන්. ඒ නිසා ශුද්‍ර ණය යනු කුඩා ණය සැපීම පමණකි. ශුද්‍ර මූල්‍ය යනු මූල්‍ය පමණක් නොව ආර්ථික මට්ටම ඉහළ මට්ටමකට ළඟා කර ගැනීම සඳහා සේවා සපයන පුළුල් සහ සංකීර්ණ ක්‍රියාවලියකි කියලා ඔන්න සඳහන් කරනවා. එතකොට අපි ඔන්න උදාහරණයකට කියනවා ශුද්‍ර මූල්‍ය සපයන අය මූල්‍ය උපදෙස් දෙන ව්‍යාපාරයත් එක්ක කටයුතු කරන බොහොම සද්භාවයෙන් යුතුව කරන කටයුත්තක්. ශුද්‍ර ණය කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ප්‍රශ්නයක් අහුවොත් අපි උත්තරයක් දෙන විදිය ගැනත් කතා කරා. හරිද? ශුද්‍ර මූල්‍ය වලට අපිට එතකොට හිතනවා ශුද්‍ර මූල්‍ය එතකොට නිර්වචනය කරන්නේ කොහොමද? ඒකට නිශ්චිත නිර්වචනයක් තියෙනවා. ලංකාවේ ඒකට නීතියක් තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඒකට ආය කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි සංකල්පය තමයි තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර ලියනකොට හරි වැදගත්. හොඳයි. ඊට පස්සේ මම ඒ අදහසින් ඉස්සරහට යනවා. එතකොට මම දැන් ඔන්න ප්‍රසන්ට් අපේ ස්ලයිඩ් එක මේ අපි කතා කරන කාරණා තුන්වෙනි මාතෘකාව තමයි ශුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දිය හැකි මාර්ග මොනවද? ශුද්‍ර මූල්‍ය ලබා දිය ශුද්‍ර මූල්‍ය ශුද්‍ර ණයම නෙවෙයි. මේකට මාර්ග තියෙනවද? සාමාන්‍ය අර්ථකථනය බොහොම සාමාන්‍ය විදිහට අර්ථකථනය කළොත් ක්‍රම තුනක් අඳුර ගන්නවා අපි. එක තමයි විධිමත් ක්‍රමය, අර්ධ විධිමත් ක්‍රමය සහ අවිධිමත් ක්‍රමය. විධිමත් ක්‍රමයට අපි කියනවා ෆෝමල් මෙතඩ් එකක් කියලා. හරිද? ඊට පස්සේ අර්ධ විධිමත් එකට කියනවා සෙමි ෆෝමල් කියලා. ඊට පස්සේ අවිධිමත් එකට කියනවා ඉන්ෆෝමල් කියලා. හරිද? මගේ නම් තුන ඔයගොල්ලන්ගේ chat box එකේ type කරන්නම්. විධිමත් කියලා කියන්නේ ෆෝමල්. ඊට පස්සේ semi formal කියන එක ලේසි තේරුම් ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි informal. හරිද? ඔය තුන තමයි පෙරෙන් තියෙන්නේ. මොනවද මේ විධිමත්, අර්ධ විධිමත්, අවිධිමත් කියන්නේ මොනවද කියලා බලන්න. විධිමත් කියන්නේ විධිමත් බැංකු. ඔයගොල්ලෝ වැඩ කරන බැංකු වගේ විධිමත්ව බොහොම ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙන ආයතන. ඊළඟට විධිමත් මූල්‍ය ආයතන. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වෙච්ච ලියාපදිංචි වුණු මූල්‍ය ආයතන. ඒ වගේ හිතන්න 46ක් හෝ 47ක් වගේ ලංකාවේ තියෙනවා. රක්ෂණ සමාගම්. ඔයගොල්ලෝ දන්නවා රක්ෂණ සමාගම් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා විධිමත් ආකාරයට. ඊට පස්සේ ලියාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන ලංකාවේ තියෙනවා. ලියාපදිංචි වෙන ක්‍රමවේදයක් තියෙනවා ලංකාවේ දැන්. මොකද ඒකට අදාළ නීති රීති රටේ පනවලා තියෙනවා. එතකොට ඒ විදිහට ලියාපදිංචි වෙච්ච ආයතන සුද්ධාම විධිමත් ආකාරයට ක්‍රියාත්මක වෙන එක සොයා බලන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවමයි. ඊළඟට තැපැල් දෙපාර්තමේන්තුව මම උතන සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව දැනට ඒ තරම් බොහොම සක්‍රියව ක්‍රියාත්මක නොවුනට අතීතයේදී බොහොම වැදගත් කාර්යභාරයක් කරපු ආයතනයක්. විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය සැපීමේදී ශුද්‍ර මූල්‍ය සැපීමේ හවුල්කරුවෙකු විදිහට බොහොම වැදගත් වැඩ කොටසක් කරපු ආයතනයක්. ඒක විධිමත්ව ක්‍රියාත්මක කරන ආයතනයක් නිසා රාජ්‍ය ආයතනයක් නිසා තමයි එතන විධිමත් ක්‍රමයට ඒක ඇතුළත් කරේ. ඒ කියන්නේ බොහොම විධිමත් කියලා කියන්නේ නිශ්චිත නීති රීති රාමුවක් ඇතුලේ හොඳට ක්‍රියාත්මක වෙන එක. අර්ධ විධිමත් කියලා කියන්නේ බැංකුවක් තරම්ම නීති රීති රෙගුලාසි වලින් ආවරණය වෙන්නේ නැති වුණත් හැබැයි කිසි සෑහෙන වැදගත් ක්‍රමවේදයක් පවතින ආයතන. නිකම්ම නිකං කවුරු හරි පුද්ගලයෙක් කරනවා වගේ එකක් නෙවෙයි. බලන්න සම්පකාර සංගම්, සමූපකාර සංගම් කියන ඒවා අහලා ඇති දරුවෝ සමූපකාර කියලා ක්‍රමවේදයක් තියෙන සංකල්පයක්. ඒ ක්‍රමයේ සමූපකාර සංගම් හැදිලා තියෙනවා. ඒ සංගම් බැංකු තරම්ම විධිමත් නැති වුණාට සෑහෙන නීති රීති රෙගුලාසි ප්‍රමාණයක් තමන්ම විසින් හදාගෙන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රාදේශීය මට්ටමේ තියෙනවා ඉතුරුම ආයතන. ඔයගොල්ලෝ දැකලා ඇති ප්‍රාදේශීය මට්ටමේ යම්කිසි වැදගත් විදිහකට ක්‍රියාත්මක වෙන ඉතුරුම ආයතන තියෙනවා. ඒවා අවිධිමත්ව නැත්නම් තනි පුද්ගලයෙක් හරි කවුරු හරි කරන ඒවා නෙවෙයි යම්කිසි වැදගත් ක්‍රමවේදයක් ඇතුව ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන. NGO කියලා කියන්නේ අපි non government organization. හැබැයි ඒවා ලියාපදිංචි වෙන්න ලංකාවේ ක්‍රමවේද තියෙනවා. ඒවා ඇතුලේ ලියාපදිංචි වෙච්ච එකක්. ඔකට හොඳ උදාහරණයක් තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති සමහරලාට World Vision කියලා ආයතනයක් තියෙනවා. මම ස්ක්‍රීන් එක මාරු කරලා ඒක ටයිප් කරන්න chat box එකේ ගට්ටියක් තැඹිලි පාට වගේ බෝඩ් එකක් එහෙම තියෙනවා. ඕකේ තියෙනවා Vision Fund කියලා ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
රාජ්‍ය නොවන සංවිධානයක්. මේක සූත්‍ර මූල්‍ය සැපීම සඳහා ලියාපදිංචි වෙච්ච රාජ්‍ය නොවන සංවිධානයක්. මේක කොතරම්ම සම්පූර්ණයෙන්ම විධිමත්ව නෙමෙයි. නමුත් සෑහෙන සැලකිය යුතු විධිමත් විදිහට ක්‍රියාත්මක වෙන කට ඒක ලංකාවේ හොඳට පැතිරිලා ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධානයක්. එතකොට මම ආපහු සැරයක් ප්‍රසන්ටේෂන් එකට යනවා. එතන ආයි ඉන්නවා උකස් සේවා සපයන. ඔයගොල්ලෝ දැකලා තියෙනවා උකස් සේවා සපයන අය ලංකාවේ ඉන්නවා. ඒ අය යම්කිසි විධිමත් ක්‍රමයකට පවත්වාගෙන යනවා. ඊළඟට ලියාපදිංචි සුබ සාධක සංගම්. ලියාපදිංචි වෙච්ච සුබ සාධක වෙල්ෆෙයාර් සොසයිටි කියලා කියන්නේ. සුබ සාධක සංගම් තියෙනවා. ලියාපදිංචි වෙලා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙනවා. කාන්තා සමිති තියෙනවා. කිසියම් නිශ්චිත ක්‍රියාවලියක් ඇතුළේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම ඔය රාජ්‍ය මැදිහත් වීමකුත් සහිතව. මේ අය තමයි අර්ධ විධිමත් කියලා කියන්නේ. බැංකු තරම්ම නෙමෙයි නමුත් සෑහෙන ක්‍රමවේදයක් තියෙනවා. තුන්වෙනියට ඔයගොල්ලෝ දාලා තියෙන අවිධිමත්. ඒ කියන්නේ කිසිදු ලියාපදිංචියක් හෝ විධිමත් නියාමනයක් හෝ නොමැති සේවා සපයන. මොකුත් ලියාපදිංචි වෙලත් නැහැ විධිමත් විදිහට කවුරුත් හොයා බලන්නෙත් නැති අය. කවුද? අවිධිමත් ණය හිමියන්. කවුද? අවිධිමත් ණය හිමියන් කියලා කියන්නේ පොලි මුදලාලිලා. පොලි මුදලාලිලා. අපි මේ කියන්නේ පොලි මුදලාලි කියලා. ඒගොල්ලෝ තමන්ම තමයි තීන්දුව කරන්නේ තමන්ම තමයි ණය දෙන්නේ අය කරගන්නෙත් ඒ තමන්ගේම ක්‍රමයකට ආදී වශයෙන්. කිසිදු කෙනෙක් කවුරුත් එක හොයලා බලන්නේ පොලි අනුපාත ගෙවන කාලය සුරකුම් ගන්නවද නැද්ද ඒ සියල්ලම තමුන් තීන්දුව කරන්නේ තමන්ට කැමති ආකාරයට. කෙනෙකුට සුරකුම් ඇතුව දෙන්න පුළුවන් තව කෙනෙකුට සුරකුම් නැතුව දෙන්න පුළුවන්. ඒ ඔක්කොම තීන්දුව කරන්නේ ඒ පුද්ගලයන්ගේ හැටියට. සීට්ටු කවයන් සීට්ටු කියන ක්‍රමවේදය දන්නවා ඇති දරුවෝ. රයිට් සීට්ටු බොහෝ නගරවල ලංකාවේ ව්‍යාපාරිකයෝ අතර ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි සීට්ටු. තමන්ට කාරක ප්‍රාග්ධනය සපය ගන්න තමන්ට බිස්නස් එකට සල්ලි දා ගන්න ඔය සීට්ටු කියන එක හරියට කරනවා. සමහරලාට ව්‍යාපාරිකයෝ කරනවා මම දැකලා තියෙනවා. සමහරලාට ගෘහණියෝ අතර තියෙනවා ගෙවල් වල ඉන්න ගෘහණියෝ අතර තියෙනවා සීට්ටු හදාගත්ත ක්‍රමවේද. මේවා අවිධිමත් ක්‍රමයේ මූල්‍ය සපය ගන්න. ඉඩම් හා දේපල හිමියන් කියලා කියන්නේ ධනවත් අය, ග්‍රාමීයව ධනවත් අය, නැත්නම් ප්‍රාදේශීයව ධනවත් අයත් ඔය වගේ මූල්‍ය සපයන අවිධිමත් වැඩේ ඉන්නවා. වෙලෙන්දු කියලා කියන්නේ සැපයුම් කරුවෝ සමහරලාට තමන්ගේ සැපයුම් වලට ණය කාලයක් දෙනවා. සමහරලාට සැපයුම් වලට වට්ටම් දෙනවා. ඒකත් මූල්‍ය සැපයුමක් තමයි. එතකොට ඒකත් වෙලෙන්දෙක්ුණත් ගන්න පුළුවන් අවිධිමත් විදියට. ඊට පස්සේ මිතුරන් පවුලේ සමාජිකයන් කියලා කියන එක අර කාරණාව සපුරා ගන්න සම්පූර්ණ වෙන්නම එකතු කරේ. මොකද ඒ අයගෙනුත් මුදල් සපය ගන්න පුළුවන්. දැන් එතකොට මම ආපහු ස්ක්‍රීන් එකට ආවොත් සල්ලි මේ මූල්‍ය ක්‍රමයේ පවත්වාගෙන යන්න විදිහ ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් පෙනෙන්න තියෙනවා. විධිමත් නැත්නම් ෆෝමල්, අර්ධ විධිමත් නැත්නම් සෙමි ෆෝමල්, අවිධිමත් නැත්නම් ඉන්ෆෝමල්. මේක ඔය විදිහට බෙදන්න පුළුවන් මූල්‍ය සපයන මාර්ග. මේක ලංකාවෙත් දක්නට ලැබෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වෙන ඕකෙන් මම හිතන්නේ වඩා සක්‍රියවම ක්‍රියාත්මක වෙන්නේ ඔය මැද තියෙන එක සෙමි ෆෝමල් කියන එක. නැත්නම් අර්ධ විධිමත් කියන එක තමයි ටිකක් සක්‍රියව ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද විධිමත් බැංකුව වන දැන් ඕගොල්ලෝ මමත් වැඩ කරන ඕගොල්ලොත් වැඩ කරන බැංකුවල ශුද්‍ර මූල්‍ය කියන එක එච්චර සාර්ථකව කරන්නේ නැහැ. අපි කරන්නේ පොඩි පොඩි ණය දෙන එක විතරයි. නමුත් මම අර කලින් කියපු ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන වගේ අය ශුද්‍ර මූල්‍ය සැපීමේදී අපිට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා. ටිකක් නෙමෙයි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කිව්වොත් වැරදක් නැහැ. මොකද ඒ අය ඒ ක්ෂේත්‍රයටම සම්බන්ධ වෙලා ඒ ක්ෂේත්‍රයේ ඇතුළෙම ඉඳගෙන ඒ ක්ෂේත්‍රයේ මිනිසුත් එක්ක සම්බන්ධ වෙමින් නිතර ඒ ඇත් එක්ක කාලය ගත කරමින් වැඩ කටයුතු කරන විදිහක් තමයි තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ගත්තොත් ශුද්‍ර මූල්‍ය සැපීමේ ක්‍රමවේදයේදී අර්ධ විධිමත් ක්‍රමවේදය විධිමත් ක්‍රමවේදයට වඩා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ලියාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන තිබුණට අර්ධ විධිමත් ක්‍රමයේ තියෙනවා ඊට වඩා සේවය සැපීමේ හැකියාව. හැබැයි ඔතෙන්දී අමතක කරන්න එපා අවිධිමත් ක්‍රම. ඔය පොලි මුදලාලිලා සීට්ටු දාන එක වෙලෙන්දොන්ගෙන් වට්ටම් සහ සැපයුම් වලට ණය ලබා ගැනීම වගේ දේවල් ලංකාවේ ශුද්‍ර කර්මාන්ත වලට තාම වැදගත් සේවයක් සැපයනවා. මොකද අපි කොච්චර උත්සාහ කරත් බැංකුව වලට සමහරලාට මූල්‍ය ආයතන වලට බැරි තරම් සේවාවක් එයාගෙන් වෙනවා. ඒ නිසා ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේදී ඒ නිසා තමයි අපි මේක ඉවත් කරන්නේ නැත්තේ. විධිමත් ක්‍රමේ විතරක් එහෙනම් අරගෙන පැත්තකට වෙන්නේ නැත්තේ ඒකයි. අවිධිමත් නැත්නම් අර්ධ විධිමත් විතරක් සලකලා නිකන් ඉන්නේ නැත්තේ ඒකයි. අවිධිමත් අයද වැදගත් කොටසක් විදිහට අපි සලකනවා. හොඳයි.
මම නැවත වීඩියෝ එකට යනවා. එතකොට ව්‍යාපාරයකට එහෙමනම් ඔන්න දැන් කෙනෙකුට සුත්‍ර මූල්‍ය සේවාවන් සපය ගන්නට යන්න තැන් තුනක් තියෙනවා. විධිමත් ක්‍රමයට යන්න පුළුවන්, බැංකුවකට ගිහිල්ලා කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඒක එච්චර හොඳට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද බැංකු තාමත් සුත්‍ර මූල්‍ය කියන ක්ෂේත්‍රය හරියටම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්දී හැබැයි මම වැදගත් සඳහනක් කළ යුතුයි. මෙතන මං හිතිය දරුවෙක් හිටියත් එක්ක හැටන් නැෂනල් බැංකුව. හැටන් නැෂනල් බැංකුවේ මේ ගැමි පුබුදුව කියන ක්‍රියාවලිය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මම හැටන් නැෂනල් බැංකුවේ නොවුනත් ඒක අගය කරන්න ඕන. අනිත් ලංකාවේ බොහොම සාර්ථකව සුද්‍ර මූල්‍ය සැපීම කියන එකට ආදර්ශයක් දී ක්‍රියාවලියක්. උදෙක්ම ණය දෙන්නේ නැතුව ගැමි පුබුදුව කියලා ඊටාම ආකර්ශනීය නමකුත් දාගෙන ඒකට වෙනමම නිලධාරීන් පත් කරලා පහළ මට්ටමේ ව්‍යවසායකයෝ ගාවට ගිහින් ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයත් එක්ක බොහොම උළුපගව එකතු වෙලා ඒ අයව උපදෙස් දෙමින් ණය දෙමින් රැක බලා ගනිමින් ඇවිල්ලා යම්කිසි ආර්ථික තලයකට ඔසවා තබන්න උත්සාහ කරපු ක්‍රමවේදයක් මම හිතන්නේ මම අහලා තියෙන විදිහට හැටන් නැෂනල් බැංකුවේ ගැමි පුබුදුව ඔෆිසර් කියලා වෙනමම නිලධාරීන් පිරිසකුත් හිටියා. එයා තාම ඉන්නවා කියලා මම හිතනවා. මම දැකලා තියෙනවා හුදෙක් ණය දීලා නැත්තම් ණය කර ගැනීමෙන් එහාට ගිහින් තව ටිකක් වැඩිපුර සේවාව දෙමින් කුඩා කර්මාන්තකරුවන්ට වෙළඳ පොළවල් හදලා දෙන එක පවා මම දැකලා තියෙනවා කරනවා. මම දැකලා තියෙනවා ගැමි පුබුදුව පොලක් හදලා තියෙන පොල සමහරවිට හැටන් නැෂනල් බැංකු ශාඛාවන් වල පරිශ්‍රයම ඒ කුඩා කර්මාන්තකරුවන්ට තමන්ගේ භාණ්ඩ නැත්නම් සේවා අලෙවි කරන්න පවා අවස්ථාව දීපු හැටි මම දැකලා තියෙනවා. නිසා ඒක අගය කිරීමෙන් දකින්න ඕන. මේක ගිග්සෙක් කරන්න බැරි දෙයක් නොවන බව එයා ඔප්පු කරලා තියෙනවා. හැබැයි මම එතෙන්දී හැටන් නැෂනල් බැංකුව වෙන් කරලා ගත්තත් අනිත් සියලුම බැංකු වලට මේක කරගන්න එහෙම ලොකු හැකියාවක් ලැබිලා නැහැ. සුත්‍ර ණය දීම අඩු වැඩි වශයෙන් බොහෝ අය අතින් කෙරෙනවා. මේ ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වෙලා සුත්‍ර මූල්‍ය සැපීමට බොහොම තමන්ගේ ව්‍යාපාර වලින් බොහෝ සම්බන්ධකම් තියෙන බැංකුවක් තමයි විශේෂිත බැංකුවක් තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නැත්නම් RDB කියලා කියන රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් එක. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර වලින් මම හිතන්නේ අති බහුතරයක් මේ අපි කියන ශුද්‍ර කර්මාන්ත ගණයට වැටෙනවා. ඒ අයත් ප්‍රාදේශීය වශයෙන් විශාල සේවයක් කරනවා. මේ ක්ෂේත්‍රයට මූල්‍ය සැපීම පමණක් ගත්තත් ඒ අයතින් විශාල සේවයක් වෙනවා. ඊට අමතරව බොහෝ ආයතන හුදෙක් ණය දීම හුදෙක් උගස් සේවා සැපීම පමණයි සිද්ධ වෙන්නේ. ඊට එහා පැත්තේ සේවාවක් වෙනවා කියලා ලංකාවේ දකින්න තියෙනවා අඩුයි. හොඳයි. දැන් ඔන්න මම ආයේ අදහස් ටිකක් කීවා. මොකද්ද? විධිමත් අවිධිමත් අර්ධ විධිමත් කියලා ක්‍රම තුනක් තියෙනවා අය. ඒ මොනවද කියලා කීවා. ඒකට උදාහරණත් කීවා. මම ආයෙත් කියන විධිමත් ක්‍රමය කියන්නේ බැංකු මූල්‍ය ආයතන. ලියාපදිංචි සූත්‍ර මූල්‍ය ආයතන. ලියාපදිංචි සූත්‍ර මූල්‍ය ආයතන වල නම් හොයන්න ගියොත් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට. ඒකෙනුත් මම උදාහරණයක් කිව්වා. හොඳ උදාහරණයක් නැෂනල් බැංකුවේ ගැමි පුබුදු වගේ ක්‍රියාමාර්ග අගය කළ යුතුයි කියලා මම කීවා. ඊළඟට රාජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාවලිය ගැනත් මම කීවා. සනස සංවර්ධන බැංකුවේ මේකට නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවද කියලා මම අහලා නැහැ. නමුත් එහෙම තියෙනවා නම් ඒකත් අපි අගය කළ යුතුයි. ඊට පස්සේ මම අර්ධ විධිමත් ක්‍රමයට උදාහරණ කීවා. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ගැන කියදී මම වර්ල්ඩ් විෂන් නැත්නම් විෂන් ෆන්ඩ් එක ගැන කිව්වේ. ඒක අපිට විතර දකින්න බලන්න හම්බ වෙන ආයතනයක් නිසා ඔන්න ඒකත් සඳහන් කරා. මේවා පොඩ්ඩක් මතකේ තියෙන්න ඕන දරුවෝ. නිකන් උදාහරණයක් දෙකක් ඔළුවේ තියෙන්න ඕන. අවිධිමත් ක්‍රමය මතක තියාගන්න අමාරු නෑ. මොකද පොලි මුදලාලි කියන වචනේ මත ඔළුවේ තියාගත්තත් හොඳටම ඇති. පොලි මුදලාලිලා ඉන්නවා සීට්ටු දාගෙන තියෙනවා. මේ වගේ අර අපි විධිමත් ක්‍රමවේදයකින් තොරව අවිධිමත්ව ක්‍රියාත්මක වෙන ඒවා තමයි ඔන්න එක නිශ්චිත අර්ථකථනයක් සුද්‍ර මූල්‍ය සැපයීම සම්බන්ධයෙන්. අපි ආපහු යන්කෝ අපේ ප්‍රසන්ටේෂන් එකේ ටිකක් මුලට නැත්නම් අමතක වෙනවනේ. මොකද්ද අපි කිව්වේ අද පටන් ගන්නකොට හඳුන්වා දීමක් කියනවා. සුද්‍ර මූල්‍යයි සුද්‍ර ණයයි අතර වෙනසක් ගැන අපි කතා කරනවා කියලා කීවා. ඊට පස්සේ වුණ අපි සුද්‍ර මූල්‍ය පහසුකම් දෙන්න පුළුවන් මාර්ග ගැනත් සඳහන් කරනවා කියලා ඔතන දෙන්න තමයි ඔන්න ඔතනින් තමයි දැන් අපි මේ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කරමින් යන්නේ. හරි.
දැන් මම ඔන්න ආපහු වීඩියෝ එක අහනවා මේ වෙලාව මෙතෙක් වෙලා දැන් පැයක තිස්සේ අපි සාකච්ඡා කරපු කරුණු වලින් එක දරුවෙක්වත් ප්‍රශ්න මට මතු කරේ නෑ. කමක් නෑ, ප්‍රශ්න අපි පසුව මතු කරන්න තියෙනවා මතු කරන්න. දැන් මේ සාකච්ඡාව කරගෙන යන ආකාරය හොඳද? කියන දේවල් තේරෙනවද? වැඩි දැනුම පුළුල් වෙනවද? එහෙම නැත්නම් තව මොන හරි වැඩිපුර මේකේ අපි ඔයගොල්ලන්ගේ පහසුව තකා සිදුවිය යුතුද කියන එක කියන්න බලන්න. මේ කරගෙන යන විදිය තේරෙනවද පුතා? හැමෝම කියන්න බලන්න. මේ කියන දේවල් තේරෙනවද? එහෙම තේරුම් ගන්න අපහසුයි නැත්නම් මේ කියන කරුණු වල ගැළපීමක් නැහැ වගේ දැනෙනවා. අර මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එන්න හැමෝම කියන්න බලන්න පුතේ. තේරෙනවද බලන්න? යහන්නම් කොහෙනම් තේරෙනවද? මම කියන දේවල් තේරෙනවද? මොකද එතකොට නැත්තම් අපි පාඩම කරගෙන යනකොට නැත්තම් ඔයගලන්ට මේ මම දිගටම විග්‍රහ කරනවා. හොඳයි හරි good හොඳයි බොහොම සන්තෝෂයි. හරි මේ කියන දේ පැහැදිලි වෙන එක තමයි වැදගත්. සමාධි කියන up to now all are clear කියලා. very good හොඳයි. මෙතනින් එහාට මොනවා වේද කියලා ෂුවර් නැති හින්දා වෙන්න ඕන නේද? සමාධි කියනවා up to now නම් clear කියලා. හරි හොඳයි very good හරි. ඒ කියන්නේ අපි යම් කිසි ප්‍රගතියක් ඔන්න ලක්වමින් යනවා. එතකොට පුතේ ඔයගොල්ලන්ට මට පේනවා සමහර දරුවන්ට දරුවෝ සැරින් සැරේට ඩිස්කනෙක්ට් වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ data ප්‍රශ්නයක් වෙන්න ඇති. හරිද? පුළුවන් තරම් ආපහු සැරේ මම දැක්ක ආයේ ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ ජොයින් වෙනවා. මිස් කරගන්න එපා. පුළුවන් තරම් මේකට සම්බන්ධ වෙලා ඉන්න. මම දැක්ක සමහර අය ඩිස්කනෙක්ට් වුණාට නැවත ආයෙ ඒ වෙලෙම ජොයින් වෙනවා. data වල ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා හිතනවා. මොන හරි එහෙම තාක්ෂණික ගැටලුවක් ආවොත් එහෙම ඒ තාක්ෂණික ගැටලුව ආපු වෙලාවේ වැදගත් කාරණාවක් කිව්වා මට ඒක ඇහුනේ නෑ. එහෙම නැත්නම් මට ඒක ෆලෝ කරගන්න බැරි වුණා කියලා වගේ හිතනොත් ටක් ගාලා අහන්න ප්‍රශ්නයක් අහන්න බය වෙන්න එපා. හරි. මොකද අර data load එක වැඩි වෙනකොට සමහරවිට පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපේ සාකච්ඡාවේ අපි සූත්‍ර මූල්‍ය කියන මොනවද කොහෙද තියෙන්නේ වගේ කතා ටිකක් කියාගෙන ඉස්සරහට ආවා. හරිද? මේ ලංකාවේ මම වැරදි හිතියමකුත් තැන්දද කොහෙද? ඒකත් ඔළුවේ තියාගන්න. මොකද ලංකාවේ ඔය අපි ඉන්න මේ ක්ෂේත්‍රයේ මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු විශේෂයෙන්ම විධිමත්ත්‍ය කියන බැංකු ලාභ ලබන ව්‍යාපාර විදිහට ක්‍රියාත්මක වෙන නිසා ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට එහෙම ළඟාවීමේ ඇත්ත උමනාවකින් ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම ඇත්තටම උමනාවකින් යන බව පේන්නේ නැහැ. මොකද මිනිස්සුත් එක්ක කුඩා අර ගැමි පුදුව ඉන්ටර්නැෂනල් බැංකුව කරනවා වගේ මිනිස්සු ළඟට ගිහින් ඒගොල්ලොත් එක්ක ඉඳිමින් ඒගොල්ලොන්ගෙත් ප්‍රශ්න තීරුම් අරගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරමින් එහෙම යන ක්‍රමයක් අද ලංකාවේ හරි අඩුයි. මොකද අපි හැමෝම ලාභ ලබන නැත්නම් මේ තරංගය ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා ශුද්‍ර මූල්‍ය කියන ක්ෂේත්‍රයේ ශුද්‍ර ණය බවට රට තුල අදහසක් ස්ථාපනය වෙලා ඉවරයි. ආරිභෝගිකයෝ නැත්නම් අපේ ගනුදෙනු කරු අපේ කස්ටමර්ස්ලත් හිතාන ඉන්නේ ශුද්‍ර මූල්‍ය කියන්නේ ණය තමයි කියලා. ශුද්‍ර මූල්‍ය කියන්නේ ණය නෙවෙයි. ණය කියලා කියන්නේ එක බොහොම පොඩි කොටසක් විතරයි. ඒ මිනිසුන්ට සමහර අයට ණය නෙවෙයි ඕන. ඒ මිනිසුන්ට ඕන දැනුම. සමහරලාට ව්‍යාපාරයේ ලාභ ටික හදාගන්න දන්නේ නැහැ. සමහරලාට මුදල් ප්‍රවාහය පවත්වාගෙන හැටි දන්නේ නැහැ. සමහරලාට වෙළඳපොළ හොයාගන්න දන්නේ නැහැ. සමහරලාට භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මය වැඩි කරන්නේ කොහොමද මේක මම හොඳට වෙළඳපොළට ඉදිරිපත් කරන්න කියලා දන්නේ නැහැ. ඒ දැනුම බැංකුව වලින් නැත්නම් මූල්‍ය ආයතනෙන් ලැබෙන්නේ නැහැ. ඒක දෙන්න අපි දන්නෙත් නැහැ. මොකද ඒ නිසා මොකද ශුද්‍ර මූල්‍ය කියලා කියන්නේ විශේෂයෙන් පුහුණු වෙලා විශේෂයෙන් අධ්‍යයනය කරලා විශේෂ දැනුමක් තියෙන්න ඕන ක්‍රමවේදයක්. ශුද්‍ර මූල්‍ය අතිශයින් වැදගත්. හැබැයි හරියට කරනවා නම් බැංකුව වලට හොඳට අම්බ කරන්න පුළුවන් හොඳ ලාභදායී ව්‍යාපාරික ක්ෂේත්‍රයක්. ඒක එහෙම ක්‍රියාත්මක වෙන බවක් ලංකාවේ වෙළඳපොලේ පේන්නේ නැහැ. හරි. නමුත් අපි දැනුම වර්ධනය කර ගන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ඊට පස්සේ කටයුතු කරනකොට ඕගොල්ලන්ට මේ ගැන හොඳ අදහසකින් කටයුතු කරන්න වෙන ඕන නිසා. මේ අධ්‍යාපනය ඉගෙන ගන්න එකේ වටිනාකම වෙන්නේ එතකොට. හරි. දැන් මම තුන්වෙනි මාතෘකාවේ
ඔන්න අපි අර විධිමත් අවිධිමත් වගේ කතා ටිකක් ඔන්න සාකච්ඡා කරමින් ඉස්සරහට ආවා. දැන් යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඒකේ කියනවා ශුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දී හැකි මාර්ග කියන මාතෘකාව තව පොඩ්ඩක් ඉස්සරහට. තව ටිකක් ඉස්සරහට. මේ ප්‍රායෝගිකව කරන හැටි. මේ තියෙන්නේ පුතේ දෙන්නේ කොහෙන්ද කියන එක නෙවෙයි. ඒ ශුද්‍ර මූල්‍ය සපයනකොට ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පාවිච්චි කර හැකි ක්‍රමවේද දෙකක් මේ තියෙනවා. ක්‍රමවේදයක්. අරක වටහා ගන්න මේ අපිට කලින් කතා කරේ ශුද්‍ර මූල්‍ය සපයනකොට මොන මොන තැන් වලින් කළ හැකිද කියන එක. කවුරු විසින් කළ හැකිද කියන. මෙතනින් මේ වෙලේ සාකච්ඡා කරන්නේ එහෙම දෙන ඒ අය කවුරු විසින් උනත් සපයනකොට විශේෂයෙන්ම මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේ විධිමත් හරි අර්ධ විධිමත් අයට විතර අවිධිමත් අය ඔක බොහොම මේ උමනාවෙන් කරන්න නැති වෙන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන් ක්‍රම දෙක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්. මොනවද කියන්නේ? ශුද්‍ර මූල්‍ය සපයන ආයතන ලෝව බහුලව භාවිත කරන නිකුත් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. නිකුත් කිරීම කියලා කියන්නේ ඩිලිවරි කියන එක. ඩිලිවරි මෙතඩ්ස් තමයි මේවට කියන්නේ. ඩිලිවරි මෙතඩ්ස්. මම එක ස්ක්‍රීන් එකේ chat box එකේ type කරනවා. මේකට කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඩිලිවරි මෙතඩ් කියලා. අපි කලින් කතා කරේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඩිලිවරි ඇවනියුස් නැත්නම් අර අර්ධ විධිමත් කියලා කියන්නේ ඒවා නිකුත් කරන්න තියෙන මාවක් ටික. මේ තියෙන්නේ එහෙම යන්න ගියාම පාවිච්චි කරන ක්‍රම ටික. මොනවද? කණ්ඩායම් ක්‍රමය නැත්නම් group method නැත්නම් ඊළඟට කේවල ක්‍රමය නැත්නම් individual method. ඕක මම සිංහල වචන දෙක කොහොම දැම්මට group individual කියන එක තමයි පාවිච්චි වෙන වචන දෙක. හරිද? වචන දෙකෙන්ම පැහැදිලි වෙනවා මොනවද මේ කරන්න යන්නේ. කණ්ඩායමක් විදිහට නිකුත් කරන එක, කේවල විදිහට නිකුත් කරන එක. කණ්ඩායම් ක්‍රමය තමයි අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. කණ්ඩායම් ක්‍රමය කියලා මොකක්ද කියන්නේ කියලා බලමු. මේ ඊ타මත්ම බහුලව භාවිත වෙන ක්‍රමයක්. ඔව්. මේක ලංකාවෙත් කරනවා. විශේෂයෙන්ම ඉන්දියාව, බංගලාදේශය, ඊට පස්සේ වියට්නාමය, කාම්බෝජය වගේ රටවල, තායිලන්තය වගේ රටවල බොහොම බහුලව පාවිච්චි කරනවා. ඊට අමතරව අප්‍රිකාවේ රටවල් වල මේක පාවිච්චි කරනවා. ලතින් ඇමරිකානු, දකුණු ඇමරිකානු රටවල් වල මේක පාවිච්චි කරනවා. මොකද කණ්ඩායමක් විදිහට එකතු කරලා කරන්නේ. ඒක කියනවා දෙවනි කරුණ තනි පුද්ගලයන් ගොනු කොට කොටසක් නෙවෙයි පුතේ ගොනු කොට කොටසක් කියන වචනේ අමතක කරන්න. තනි පුද්ගලයන් ගොනු කොට නිර්මාණය කළ කණ්ඩායම් ශුද්‍ර මූල්‍ය සැපයීමේ මූලික ඒකකය ලෙස මෙහිදී සලකයි. මොකද්ද කියන්නේ? තනි පුද්ගලයෝ ටිකක් එකතු කරලා කණ්ඩායමක් හදලා ඒ කණ්ඩායමට තමයි නිකුත් කරන්නේ. ශුද්‍ර මූල්‍ය සැපයීමේ මූලික ඒකකය විදිහට ඒගොල්ලෝ දානවා. අපි හැම වෙලේම එතකොට සපේන ආයතනය අර අපින් කියපු කලින් සඳහන් කරපු මෙන්න මේ විධිමත්ව අර්ධ විධිමත්ව ආයතන විසින් තමන් සේවා දෙන්නේ කණ්ඩායමකට කියලා හදාගන්න. ඒක තමයි බොහොම බහුලව සහ ජනප්‍රියව පාවිච්චි කරන්නේ. හරි? හරි. එතකොට ගෲප් මෙතඩ් එක නැත්තම් කණ්ඩායම් ක්‍රමය ඔගොල්ලෝ අහලා ඇති. සමහර ශුද්‍ර මූල්‍ය ආයතන කියනවා අපි ගෲප් ලෙන්ඩින් කරනවා. ගෲප් ලෙන්ඩින්. කණ්ඩායම් ණය දෙනවා. ඒ කියන්නේ මොකද? එකම විදිහේ අවශ්‍යතා තියෙන 5-6 දෙනෙක් හදලා අරගෙන පොඩි කණ්ඩායමක් හදනවා. ඒ පොඩි කණ්ඩායමයකට එක ඒකකයක් විදිහට හිතලා ඒගොල්ලන්ට තමයි සේවාවන් සපයන්නේ. ඒකෙදි මුදල් දෙනකොට එක්කෙනාට වෙන වෙන මුදල් ටික ලැබෙනවා වුණාට ඒගොල්ලෝ මේකට සම්බන්ධ වෙනකොට නැත්නම් ආපහු ගෙවනකොට නැත්නම් කටයුතු කරගෙන ඉස්සරහට යනකොට එක කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තමුන් ඔයගොල්ලෝ අහලා ඇති එකිනෙකාට ඇප වෙනවා කියලා. කණ්ඩායමේ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් පළවෙනියා ණය ගන්නකොට ඉතුරු 4 දෙනා වෙනවා. දෙවෙනියා ගන්නකොට 1යි 3 4 5. හරිද? තුන්වෙනියා ගන්නකොට 1 2 4 5. ඒගොල්ලෝ තමයි ඇප වෙන්නේ. ඒ කියන්නේ එක්කෙනාට ඇප වෙනවා. ඒතර මේ අන්ෝන්‍ය වශයෙන් අපවීම ලංකාවෙත් සෑහෙන ප්‍රසිද්ධ ක්‍රමයක්. සෑහෙන ජනප්‍රිය ක්‍රමයක්. මේ ඔක්කොම වෙන්නේ මේ කණ්ඩායම් ක්‍රම ඇතුලේ. ඇයි කණ්ඩායමක් විදිහට ගන්නෙ? හැමෝගේම අවශ්‍යතා පොදුයි වගේ පේනවා. එකිනෙකට සමානයි. සමහරලාට නිරත වෙලා ඉන්නේ එකම කර්මාන්තේ.
සමහරලාට ඒ පස් දෙනාම නිරත වෙලා ඉන්නේ එක බොහොම එක්ක පාරම්පරික කර්මාන්තයක නැත්නම් එක ප්‍රදේශයක එක කර්මාන්තයක ඉන්නේ. එතකොට පස් දෙනෙක් එකතු කරන එක ලේසි. නැත්නම් 10 දෙනෙක් එකතු කරලා කණ්ඩායමක් හදලා වැඩ කරන එක ලේසි. ඒත් කණ්ඩායමට ඒතර ඕනනම් කණ්ඩායමට නායකයෙක්පත් කළා නායකයා හරහා කණ්ඩායම පාලනය කරගෙන සේවාවන් සපයන්න පුළුවන්. මේක බොහොම ජනප්‍රිය ක්‍රමවේදයක් ලෝකේ. ලංකාවෙත් මේක තමයි ජනප්‍රියතම ක්‍රමවේදය. විශේෂයෙන්ම සුත්‍ර මූල්‍ය විදිහටම ක්‍රියාත්මක වෙන සුත්‍ර ණය දෙන්න නැත්නම් සුත්‍ර මූල්‍ය විදිහට ක්‍රියාත්මක වෙන ආයතන බොහොම ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි මේ කණ්ඩායම් ණය. ඔයගොල්ලෝ අහලා ඇති. ගම්වල ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන්ම කාන්තාවන් කණ්ඩායම් විදිහට හදලා තියෙනවා. ඒ කාන්තාවන් ඊට පස්සේ කණ්ඩායම් රැස්වීම් තියනවා කියලා අහලා ඇති. මේ සුත්‍ර මූල්‍ය සැපීමේ තියෙන බොහොම ජනප්‍රිය ක්‍රමවේදයක්. ඊට පස්සේ මම ආපහු යනවා. එතන කියනවා තුන්වෙනි කරුණ විදියට මෙම ක්‍රමයේ ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ සුරැකුම් වලින් තොරව අන්න මම කියප එක. සුරැකුම් වලින් තොරව. ඒ කියන්නේ මේ සුරැකුම් වලින් තොරව කියලා කියන්නේ අපි කියනවා සාමාන්‍ය සුරැකුම් ඉඩකඩම්, දීපල, වාහන ඒ වගේ සුරැකුම් වලින් තොරව සමාජීය සම්බන්ධතාවයන් සුරැකුමක් ලෙස සැලකීමයි. අපි කියනවා social relationships නැත්නම් social connections. මොකද්ද කියන්නේ? සමාජීය social connectivity. connectivity. සමාජීය සම්බන්ධතා සුරකුමක් විදිහට ගන්නවා. හොඳ උදාහරණ කියන්නකෝ. ගමේ එකම කර්මාන්තයේ යෙදලා ඉන්න ගමේ එකට අඳුරට පස් දෙනෙක් අරගෙන එකිනෙකාට අප වෙලා ණයක් දෙන්න කියනවා. ඒකට එක්කෙනෙක් ණය ගත්තාම අනිත් හතර දෙනා නම් අප වෙලා ඉන්නේ හැම වෙලාවෙම ඒ කියන්නේ පස් දෙනා අතර තමයි ඒ අපවීම තියෙන්නේ කියලා. ඊටත් වඩා සුරකුමක් අවශ්‍ය වෙන්නේ මොකද එක්කෙනෙක් ණය ගෙවීම පැහැර හැරියොත් අනිත් හතර දෙනාම වග කියන්නේ. අප වෙලා ඉන්න ගෙවන්න වෙන්න පුළුවන්. දෙවනියා ගෙවීම අතහැරියත් ඒ ප්‍රශ්නේ වෙනවා. අන්න එතකොට මේ සමාජයේ තියෙන මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවය තමයි සුරකුම විදිහට පාවිච්චි කරන්නේ. මිනිස්සු විශේෂයෙන්ම ඔය සමාජයේ ඔය ආර්ථික ස්තරයේ ටිකක් ඉහළ ආර්ථික ස්තරවල සමාජීය සම්බන්ධතා ටිකක් ලිහිල් නැත්නම් දුරස්. නමුත් පහළට යන ආර්ථිකය මිනිස්සු අතර තියෙන සමාජීය සම්බන්ධතා සෑහෙන සවිමත් ඒ වගේම සෑහෙන බැඳීම වැඩි. ඒ සමාජ සම්බන්ධතාව බිඳ වැටීම බොහොම බරපතල විදිහට මේ මිනිස්සු දකිනවා. ඒ නිසා තව කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳ වැටීම ගැන දුක් වෙනවා නැත්නම් කල්පනා කරනවා. ඒක පාවිච්චි කරනවා සුද්‍ර මූල්‍ය සැපීමේදී මේ මිනිස්සු ඒ ක්‍රියාවලිය තුළ රඳවා ගන්න. දැන් ණය දෙනවා නම් සුරකුමට ගන්නෙ සමාජ සම්බන්ධතාව. කෙනෙක් වරදකට නැත්නම් වැරදි විදිහට ක්‍රියාත්මක වෙනවා නම් එයාගේ වරද හදන්න පාවිච්චි කරන්නේ සමාජීය ක්‍රියාවලිය. මේක විශේෂයෙන්ම දරිද්‍රතාවයේ දුප්පත්කම තියෙන රටවල් වල මේ ක්‍රමය පාවිච්චි වෙනවා. ඒ වුණත් ලෝකේ හැම රටකම ආර්ථිකයේ පහළ ස්තරවල පල්ලෙහ ස්තරවල ඉන්න අය, කියන්නේ ආදායමෙන් අඩු පල්ලෙහ ස්තරවල ඉන්න අයගේ සමාජ සම්බන්ධතා අනිත් තැන් වලට වඩා සවිමත්. ඒක අපි පුද්ගලිකව ගත්තත් එහෙම තමයි. අපිට අපි බැංකුවේ රස්සාව කරනකොට පල්ලෙහ ග්‍රේඩ් එකක ඉන්නකම් තමයි අපි යාළුවොත් එක්ක බොහොම දැඩි ලෙස සම්බන්ධ වෙලා ඉන්නේ. අපි යාළුවෝ වැඩිනේ. අපි පිට් එක වැඩිනේ පල්ලෙහ ග්‍රේඩ් වල නේද? උඩට යන්න මොකද කරන්නේ? අපි ටික කට්ටියකින් ඈත් වෙනවා. මොකද වදෙන් බේරෙන්න හරි ගැලවිලා ඉන්න ඕන මුංගෙන් කියලා. නැත්තම් උඩට යන්න ගමනක් නැහැ කියලා. ඒකම තමයි. ඔය කියන සත්‍යතාවයම තමයි සමාජයේ ආර්ථික පරිසරයේ තියෙන්නේ. ආර්ථික මට්ටමේ පල්ලෙහ ඉන්නකොට ප්‍රශ්න පොදුයි, බලපෑම පොදුයි, ගැටලු පොදුයි. ඊට පස්සේ පීඩනයට ලක් වෙන ආකාරය පොදුයි. ඒ නිසා එකිනෙකා අතර සම්බන්ධතාවය දැඩි සමීපයි. මොකද ඒ ගැටලු වලට මුහුණ දීමට ඒ සමීප සමාජීය සම්බන්ධතාවය හරි වැදගත්. අපිට ඔක ආදේශ කරගත්තොත් අපේ රස්සාවලදීත් එහෙමනේ. අපි පොඩි කාලේ බැංකුවට ඇවිල්ලා ටික කාලයක් යනකම් අපේ යාළුවොත් එක්ක පොඩි ග්‍රේඩ් වල ඉන්නකොට ගොඩක් සම්බන්ධ වෙන්නේ. මොකද අපේ ප්‍රශ්න පොදුයි. අපිට බෝනස් හම්බුන්නේ නැහැ. නැත්තම් අපිට පඩි මාදි කියලා අපේ අතර බැඳීම වැඩි. නමුත් ටික අපි උඩට යන්න අපි ඈත් වෙනවා. මොකද අපේ අවශ්‍යතාවයල් හිමීට අපිට ගොනු වෙනවා. නැත්නම් තනි පුද්ගලයන්ට ගොනු වෙන්න ගන්නවා. පොදු බව අඩු වෙනවා. එතකොට අපි අපේ සමාජීය සම්බන්ධතා ඈත් කරගන්න. මේක පාවිච්චි කරනවා ව්‍යාපාරික වශයෙන් විශේෂයෙන්ම සුද්‍ර මූල්‍ය සපයනකොට ඒ පහළ ස්තරවල ඉන්න කට්ටියව සමාජීය සම්බන්ධතාවලින් බැදලා තියලා නැත්නම් ඒ බැඳීම පාවිච්චි කරලා ඒ අයව කණ්ඩායම් ලෙස ගොනු කරනවා.
මේක බොහොම සාර්ථක ක්‍රමයක් ලෝකේ තියෙන. හරිද? එතකොට ඒගොල්ල සුරකුම විදියට සලකන්නේ මේ සමාජ සම්බන්ධය, social connection. එනම් සමාජීය වශයෙන් මම මේ ටියුට් මේ ප්‍රසන්ටේෂන් එකේ තුන්වෙනි පොයින්ට් එක කියවනවා. එනම් සමාජීය වශයෙන් සමානයන් එකම කණ්ඩායමක් ලෙස එකතු කොට ණය ලබා දීම මගින් ණය ආපසු ගෙවීමට එම කණ්ඩායමේ සමාජිකයන් අතරින්ම පීඩනය ඇති කිරීම. ඔන්න ඔබ සරලව පැහැදිලි කරනවා. එකට හා සමාන කට්ටිය එකතු කරලා දෙනවා. එකිනෙකාට අප වෙනවා. ඒක සුරකුමක් විදියට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ තව එක්කෙනෙක් ගෙවන්න නැත්නම් එහෙම නැත්නම් තව එක්කෙනෙකුට ගෙවා ගන්න බැරි වෙනවා නම් ඒ පීඩනය කණ්ඩායමේ සමාජිකයන් අතරින්ම ළඟා කරගන්න. උතෙන්දී උදෙක් ණය ගෙවනවා විතරක් කියන එක අදහස් කරගන්න එපා. අනිත් සියලුම දේවල් වලට කණ්ඩායම පාවිච්චි කරනවා නම් දැන් කණ්ඩායම් ක්‍රමය ගැන පොඩි අවබෝධයක් එන්න ඕන. මම ඉස්සරහට යනවා. කණ්ඩායම් ක්‍රමයේ මොනවද වාසි? මේ කණ්ඩායම් ක්‍රමයේ වාසි වෙන්නේ මොනවද? පුතේ මේ PowerPoint presentation එක ඔයගොල්ලන්ට අපි මම මේ ඉන්ස්ටිටියුට් එකට කියන්නම් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්න කියලා. හරි? ඔයගොල්ලෝ ඒක ඉන්ස්ටිටියුට් එකට කිව්වහම ඒගොල්ලෝ ලැබෙන ක්‍රමයක් සලස්වයි. ඒ නිසා මේවා ලියා ගන්න අවශ්‍යයි කියලා හිතනවනම් ලියා ගත්තට කමක් නැහැ. නැත්නම් අපි මේකට මේමු කණ්ඩායම් ක්‍රමයේ මොනවද වාසි? කණ්ඩායමේ සියලු සමාජිකයන් අනෙක් සමාජිකයාගේ ණය ආපසු ගෙවීම පිළිබඳ පොදු වගකීම දරනවා. ණය ගෙවීමේදී පොදු වගකීම දරනවා. ඒක අපි දැන් කතා කරා. ඒක පැහැදිලි. ආපසු ගෙවීම පැහැර හැරීමකදී කණ්ඩායම ණය ගෙවීමට බැඳී සිටීම. හරිද? මොකක්ද අර මං කිව්වේ? එකිනෙකාට අප වෙනවා කියලා ඔන්න එක්කෙනෙක් පැහැර හැරියොත් මුළු කණ්ඩායමම බැඳිලා ඉන්නේ දැන්. ඒක වාසියක් කණ්ඩායම් ක්‍රමයට ක්‍රියාත්මක වීම. කණ්ඩායම එකිනෙකා අතට නෙමෙයි පුතේ අතර මූල්‍ය විනය පවත්වාගෙන යාමට දායක වීම. එක්කෙනෙක්ගේ මූල්‍ය විනය එක්කෙනෙක් වැඩේ හරියට කරන්නේ නැත්නම් එක්කෙනෙක් වැඩේ වැරද්ද ගන්නවා නම් එක්කෙනෙක් සල්ලි ටික අරගෙන පිස්සු නටනවා නම් නැත්නම් එක්කෙනෙක් ඒ සල්ලි ටික අවභාවිතයක් කරනවා නම් ඔන්න අනිත් අය ඒකට මූල්‍ය විනය පවත්වාගෙන යන්න දායක වෙනවා. එතකොට අනිත් අය කියනවා නෑ 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 ඔයා මෙහෙම කරලා හරියන්නේ නෑ. අපි හැමෝම මේකට බැඳිලා ඉන්නේ. ඒ නිසා ඔයා හරියට වැඩේ කරන්න. මේ ණයවල ගන්න නැත්නම් මේ ලබා ගන්න සේවා වලින් උපරිම ප්‍රයෝජනෙ ගන්න කියන අන්න වාසිය පවත්වනවා. ඊළඟ එක කණ්ඩායම තම සමාජිකයන්ගේ ණය ලබා ගැනීමේ විභවය තහවුරු කරන සාධකයක් ලෙස ක්‍රියාපදයෙන් කියලා තියෙන එක වැරදීමක්. ක්‍රියාත්මක කිරීම කියලා ලෙස ක්‍රියා කිරීම කියලා ගන්න. පදේ කියලා නයි කරන්න. කණ්ඩායම තම සමාජිකයන්ගේ ණය ලබා ගැනීමේ විභවය පොටෙන්ෂල් එක තහවුරු කරන සාධකයක්. අපි එක්කෙනෙක් අරගෙන ගමේ 5 දෙනෙක් එකතු කරොත් මට තනියම ණයක් ගන්න ගියොත් ගන්න වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මං කණ්ඩායමක් විදිහට එකතු වුණාම මට ණය ගන්න තියෙන විභවය වැඩි වෙනවා. මට පුළුවන්කම වැඩි වෙනවා. මොකද ණය දෙන කෙනා නැත්තම් මූල්‍ය සේවාව සපයන කෙනා දකින්න 5 දෙනෙක් එකතු වෙලා ඉන්නේ තනියම දෙනවට වඩා මෙතෙන්දී මට ආරක්ෂාවක් තියෙනවා. එතකොට කණ්ඩායම් ක්‍රමය තනියම ක්‍රියාත්මක වෙනවට වඩා කණ්ඩායමේ ශක්තිය මත තනි සමාජිකයාගේ විභවය නැත්තම් පොටෙන්ෂල් එක නැත්තම් ඒ ණය ගන්න නැත්තම් සේවාවල් ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඔය වාසි ටික මම කියාගෙන යන්නේ. කණ්ඩායම් ලෙස ණය ප්‍රදානය කිරීමට වියදම් අවම කළ හැකි ප්‍රදානය කිරීම වියදම් අවම කළ හැකි ක්‍රමයක් වීම. මොකද්ද කියන්නේ? කණ්ඩායමක් විදියට ණය දෙනකොට මේකේ වාසියක් තමයි වියදම් අවම වෙනවා. නැත්තම් තනි පුද්ගලයෝ ගැන වෙනම අධ්‍යයනය කරන්න ඕන. තනි පුද්ගලයොත් එක්ක කටයුතු කරන්න ඕන. ඒ වෙනින් කාලය යනවා. තනි පුද්ගලයෝන්ගේ විවිධ දේවල් හොයා බලන්න වෙනවා. අධ්‍යයනය අපහසුයි. හැබැයි කණ්ඩායමක් දෙනකොට ඒ කටයුතු පහසු වෙනවා. මොකද අපි අධ්‍යයනය කරන්නේ කණ්ඩායමක්. සුරකුම් හොයාගන්නේ කණ්ඩායමක් විදියට. අන්න එතන වාසියක් එනවා. හරි? එතකොට අපි ආපහු කණ්ඩායම් ක්‍රමයේ කියන උඩේ ආපහු පරණ ස්ලයිඩ් එකට ගිහිල්ලා ආයෙ කියාගෙන එමු බලන්න. මොනවද ක්‍රම දෙකක් තියෙනවා group method නැත්නම් individual method කියලා මම කිව්වා කණ්ඩායම් ක්‍රමය සහ කේවල ක්‍රමය කියලා. මේ මොකද්ද? නිකුත් කිරීමේ ක්‍රමවේද. ඊට කලින් කතා කරේ මේ මෙන්න මෙතන කතා කරේ තුන්වෙනිය කියලා කවුරු විසින්ද කරන්නේ? කරන කෙනා මත වෙනස් වෙනවා. මේ කරන ක්‍රමවේදය විකුත් කරන හැටි. කණ්ඩායම් ක්‍රමයේ බහුලයි. මේක මූලික ඒකකයේ විදිහට බොහොම සරල පාවිච්චි කරනවා. සමාජීය සම්බන්ධතා මත මේක කරගෙන යාම ඉතාම සාර්ථකයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඒක ලංකාවේ ඔප්පු වෙලා තියෙනවා. ඉන්දියාවේ ඔප්පු වෙලා තියෙනවා. බංගලාදේශයේ ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ රටවල් බොහොමයක තුන්වෙනි ලෝකයේ කියලා කියන්නේ දියුණු වෙමින් පවතින රටවල මේක බොහොම සාර්ථකව කණ්ඩායම් ක්‍රමයේ සාර්ථකයි කියලා ඔප්පු කරලා තියෙනවා. හරි? ඒකට උදාහරණ ගත්තොත් අපිට ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය,
මියන්මාරය කියලා කියන්නේ කලින් අපි බුරුමේ කියලා කියපු රට. මියන්මාරය බොහොම සාර්ථකව මේක අත්දකින රටක්. ඊළඟට තායිලන්තය, ඊළඟට අප්‍රිකානු රටවල්, ඊළඟට දකුණු ඇමරිකානු රටවල් ගන්න පුළුවන් උදාහරණ ටික මම කීවා. ඊට පස්සේ වාසි වලට ගිහිල්ලා මම කීවා අපි කතා කරමින් ගියා පොදු වගකීමක් තියෙනවා හැමෝටම කියලා. අනිත් අය ණය ගෙවන එක ගැන නැත්නම් සේවාවේ රැඳී සිටීම ගැන හැමෝමගේ බැඳීමක් තියෙනවා කියලා කීවා. එක්කෙනෙක්ගේ මූල්‍ය විනය අහිමි වුණොත් අන්න අනිත් අයත් ඒකේ වගකීම බාර ගන්නවා. එක්කෙනෙක්ගේ මූල්‍ය විනය අහෝසි වෙලා වැඩේ අප්සෙට් කර ගන්නවා. වැඩේ වරද්ද ගන්නවා නම් අනිත් අය ඒකට දායක වෙලා වැඩේ හරියට කරගෙන යන්න උදව් කරනවා කියලා කීවා. ඊළඟට තනියම ණය ගන්නවට වඩා කණ්ඩායමක් විදිහට ගැනීමෙන් තමන්ගේ ණය ගැනීමේ විභවය නැත්නම් තමන්ට ණය ගන්න තියෙන හැකියාව වැඩි කර ගන්නවා කියලා කීවා. ඊට පස්සේ කණ්ඩායම් විදිහට ණය දෙන එක වියදම් වල ටිකක් අඩු ක්‍රමවේදයක්. මොකද තනියම කරනකොට මතුවෙනවට වඩා. හරිද? ඔන්න අපේ සාකච්ඡාව දැන් අපි ගෙනලා තිනවා කණ්ඩායම් ක්‍රමයේ වාසි දක්වා. අපි පොඩ්ඩක් ඉස්සරහට එන්න යමු. දැන් මෙතෙක් කොහොමද පුතේ? දැන් කොහොමද තත්ත්වය? තාමත් පැහැදිලිද? මං කියන ඒවා පැහැදිලිද? මෙතෙක් කියලා කියන ඒවා පැහැදිලිද? තේරෙනවද? හොඳයිද මේ කියන ඒවා? අදහසක් තියනවද කියලා කියන්නේ? very good. හොඳයි සතුටුයි හැමෝම වැඩේ අහගෙන ඉන්න බවක් පේනවා හැමෝටම. අපි තව ඕනනම් පොඩි වැඩක් කරන්න පුළුවන්. ඔන්ලයින් උගන්වනකොට මේ ඉගෙන ගන්න ටික තහවුරු කරගන්න කරන හොඳ වැඩක් තමයි හැම සතියකම පොඩි ප්‍රශ්නයකට උත්තර ලියන එක. පොඩ්ඩක් ටිකක් කර්කශ වැඩක්, ටිකක් අමාරු වැඩක්. ප්‍රශ්න වලට උත්තර ලියන්නත් ඕනද වගේ එකක් එනවා. දැන් අපි පන්ති ඉස්සර මෙහෙ පවත්වාගෙන යනකොට අපි මේ බොරැල්ලට ඇවිල්ලා පන්ති තියෙනකොට පන්තියේ ළමයින්ට ප්‍රශ්න වලට උත්තර ලියවන ක්‍රමයක් මගේ තිබුණා. මම කරන්නේ ලබන සතියේ මේකට උත්තර ලියාගෙන එන්න ඕන කියලා තියෙනවා. ළමයි පන්තියේ ඉන්න ප්‍රමාණයෙන් 2-3 දෙනෙක් මොක කරන්න නැතුව එනවා. හැබැයි පන්තියට ආවට පස්සේ මම කල්ලාගෙන ප්‍රශ්නේ ආපහු පන්තියේදී කරවනවා. මොකද එහෙම කරපුවාම වෙන්නේ ඒ අවබෝධය හරි වැදගත්. මොකද තමන් තනියම ප්‍රශ්නයකට උත්තර ලියන එකේ වැදගත්කම ඉන්නේ මුලින් ඕක නිකන් ඔන්න ඔය සර් කියන නිසා කරනවා වගේ කරාට ටික දවසක් යනකොට තේරෙනවා මට ලියන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් දැක්කම බය හිතෙන්නේ නැහැ. මට කරුණක් ලියන්න පුළුවන්. ටික දවසක් යනකොට ප්‍රශ්න 5-6ක් ලියනකොට හිතෙනවා මට කරුණු ලියන්න පුළුවන්. මම ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නවා. ප්‍රශ්නේ කියවලා බලනවා. ප්‍රශ්නේ වැරදිලාම මට තේරෙනවා මම සමහරලාට මම අඩුවෙන් කියවලා ප්‍රශ්න වලට ලියන්න ගිහලා මට වරදිනවා. වගේ දේවල් ටික ටික අවබෝධ වෙනවා. ඒක වෙන්නේ ප්‍රශ්න වල උත්තර ලියනකොට. මොකද විභාගෙදී පුතේ මතක තියාගන්න හොඳ අපි වරද්ද ගන්න තැනක් තමයි විභාගෙදී තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි. විභාගෙදී තියෙන්නේ උත්තර ලියන්න. ඒතර විභාගෙදී තියෙන්නේ උත්තර ලියන්න නම් අපි පුරුදු වෙන්න ඕන උත්තර ලියන්න. විභාගේ තියෙන්නේ ගිහිල්ලා මේ වාඩි වෙලා පාඩම් කරලා යන්න නෙමෙයි. ඒ නිසා උත්තර ලියලා තමයි පුරුදු වෙලා යන්න ඕන. ඒක විභාගයක් පාස් වීමේ තියෙන එක කලාවක්. පාඩම් අපි අර බයි හાર્ට් කරනවා කියලා කියන්නේ. බයි හાર્ට් කරනවා කියලා කියන්නේ අපි පපුවටම ඉගෙන ගන්නවා වගේ කතාවක්. එහෙම ඉගෙන ගත්තයි කියලා කටපාඩමින් ගිහිල්ලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් නෙමෙයි මේ. කටපාඩම් කරාට කමක් නැහැ. හැබැයි කටපාඩම් කරපු දේ යොදවලා ලියලා පුරුදු නොවුනොත් විභාගෙට ගියාම අපි කටපාඩම් කරපු දේ වමාරන්න තමයි වෙන්නේ. ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ප්‍රශ්නෙකට උත්තර ලියලා පන්තියට සහභාගී වෙලා කියන දේ අහගෙන ඉඳලා පොඩක් පුරුදු වුණාම විභාගෙට ගියාම තේරෙනවා මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ වගේ දෙයක්. මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තට. නැත්තම් අපි ප්‍රශ්නේ අතට අරගෙන අපි දන්න කරුණු ටික විතරක් ලියන්නේ. එතකොට වෙන්නේ අපි අසාර්ථක වෙනවා. දන්න කරුණු ටික ලියලා වැඩක් නැහැ ප්‍රශ්නෙන් අහන්න වෙන කාරණා. විශේෂයෙන් මේ මයික්‍රෝ ෆයිනෑන්ස් මේ සුදුරු මූල්‍ය වගේ පාඩම් වල අපි ඔය ඉගෙන ගන්න ටික කොහොම පිටින්ම ගිහිල්ලා විභාගෙදී අතාරින්න මේ එන්නේ නැහැ chance එක. එහෙම කණ්ඩායම් ක්‍රමේ වාසි 5 එහෙම ලියන්න වෙන්නේ නැහැ. එහෙම නැතු විභාගෙදී ප්‍රශ්නේ මතු කරන්නේ සමහරලාට එක්සැමිනර් විභාගයේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ දැනුම ප්‍රායෝගිකව යොදවලා බලපෙන්න.
මෙන්න මේ වගේ තත්ත්වයකදී වඩා සාර්ථක වන්නේ කණ්ඩායම් ක්‍රමයේද කේවල ක්‍රමයේද යන්න කරුණු සැකෙවින් කරුණු නැත්නම් උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා කීවොත් අන්න සිද්ධ වෙනවා අපිට ඉගෙන ගත්ත ටික යොදවන්න. අපිට මේ අවස්ථාව අරගෙන මේ කියන අවස්ථාවේදී සමහර වෙලාවට කණ්ඩායම් ක්‍රමය හරියන්න පුළුවන්. ඒක ගැන කරුණු ලියන්න. මේ ක්‍රමයේදී කණ්ඩායම් ලෙස සුදුසු මූල්‍ය ලබා දීම වඩා සාර්ථක ක්‍රමවේදයක් වන්නේ කියලා ලියාගෙන යන්න. හරිද? එහෙම නැත්නම් කේවල ක්‍රමයේ සාර්ථක වෙනවා නම් අන්න කේවල ක්‍රමයේ සාර්ථක වෙන්න හේතු වන්නේ මෙන්න මේ කේවල ක්‍රමයේ මෙන්න මේ ලක්ෂණ නිසා මේ දැන් මේ සාකච්ඡා කරන කරුණට ඒක ගැලපෙනවා කියලා ලියන්න. සුදුසු මූල්‍ය පාඩමේ විභාග ප්‍රශ්න මෙතෙක් ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නවල ප්‍රධාන සංකල්ප ගැන ප්‍රශ්න අහලා තියෙනවා. ප්‍රධාන සංකල්ප වල දැනීම පාවිච්චි කරනවා. ක්‍රමයෙන් විභාග ප්‍රශ්නය සංකල්ප වලින් සංකල්ප කරුණක් අහනවා, සිද්ධාන්ත කරුණක් අහනවා. හැබැයි මේ සිද්ධාන්ත කරුණ යොදවන ඒ යෙදවීම ප්‍රායෝගිකව කොහොමද කරන්නේ? මේ ප්‍රායෝගිකව මතුවෙන්නේ මොන වගේ ගැටලුද කියන ඒවා ටික ටික ප්‍රශ්න කරමින් යන බවක් පහුගිය ප්‍රශ්න පත්‍ර ටික බලනකොට පේනවා. මුල් හරිය 2014-15 වගේ කාලේ කෙලින්ම ප්‍රශ්නයේ සිද්ධාන්ත කරුණු තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ ටික ටික ක්‍රමයෙන් අපිට පේනවා අවුරුදු වල බලනකොට ප්‍රශ්න පත්‍ර වල ඒ සිද්ධාන්ත කරුණත් බලනවා. සිද්ධාන්ත කරුණ ගැන අහනවා. ඒ සිද්ධාන්ත කරුණේ නිශ්චිත අවබෝධය තියනවාද කියලා හොයමින් ඒ නිශ්චිත කරුණ පාවිච්චි කරලා අවස්ථාවක් විග්‍රහ කරන්න පුළුවන්ද කියලා බලනවා. මොකද ඕගොල්ලන්ට මේ නිශ්චිත කරුණු විශේෂ කරුණු අරගෙන ගිහිල්ලා නෙවෙයි ඔයගොල්ලන්ගේ රැකියාවේදී කරන්න වෙන්නේ ප්‍රායෝගිකව භාවිත කිරීම තමයි විභාග රැකියාවේදී අවශ්‍ය වෙන්නේ. දැන් සුදුසු මූල්‍ය ගැන අද අපි ඉගෙන ගත්ත කාරණාවෙන් සමහරලාට ඔයගොල්ලන්ට තේරුම් ගන්නවා ඇත්තේ ඔයගොල්ලෝ සුදුසු මූල්‍ය කියලා කියන්නේ සාර්ථක ව්‍යාපාර ක්‍රමයක්. ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. අපි මෙතෙක් හිතාන හිටියේ මේවා ණය දෙනවා කියලා. නෑ ණය දෙනවා නෙවෙයි. ඊට වඩා මේක පළල් වැඩක් කියන එක ඒ අවබෝධය තමයි යන්න අද අපි අරගෙන යන්නේ. ඒකට ක්‍රමවේද තියෙනවා කියලා තමයි තේරුම් අරගෙන යන්නේ. ඒක නිසා තමයි අපේ බැංකුවල සුදුසු මූල්‍ය කියලා අපි කරන්නේ මොකද්ද කියන එක ඔන්න දැන් අවබෝධයක් එනවා. හැබැයි සුදුසු මූල්‍ය කරන්න පුළුවන් බවත් අපි උදාහරණ විදිහට සාකච්ඡා කළා. හරි? විශේෂයෙන්ම මම අර නැවත මතක් කරනවා ඒ උදාහරණය ඉන්ටර්නැෂනල් බැංකුවේ ගැමි පුබුදු ණය යෝජනා ක්‍රමය ගැන. ඒකෙදි එහෙම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. කොහොමද සාමාන්‍ය බැංකු ක්‍රමයෙන් එළියට ඇවිල්ලා සුදුසු මූල්‍ය කියන එක වෙනම අවබෝධ කරගෙන ඒකට සුවිශේෂී දැනුමක් තියෙන අය රැස් කරලා එහෙම නැත්නම් මේ සුවිශේෂී දැනුම දීලා අය පුහුණු කරලා ඒ අයව ක්ෂේත්‍රයට යොදවනවා නැත්නම් ෆීල්ඩ් එකට යවනවා ගිහින් සුදුසු මූල්‍ය ව්‍යාපාරයෙන් දෙන්න මේ සාමාන්‍ය බැංකු වැඩ නෙවෙයි. ඒ අය ගිහිල්ලා එතකොට කුඩා කර්මාන්තකරුවෝ හම් වෙලා ඒ අයගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා. සමහරවිට ඒ ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් බැංකුවේ ණය ඕමනා ප්‍රශ්න නෙවෙයි. සමහරවිට ඕමනාව තියෙන්නේ බිරඳ පොලක් හොයාගන්න. ගිණුම් ටික හදාගන්න. නැත්තම් ආයතනයේ පරිපාලනය හදාගන්න. එහෙම නැත්තම් අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳ තියෙන ගැටලුව. සමහරවිට තොග පරිපාලනය පිළිබඳ ගැටලුව. සමහරවිට තාක්ෂණය පාවිච්චි කරන්න අවශ්‍යයි නමුත් තාක්ෂණය පිළිබඳ තියෙන ප්‍රශ්න. කුඩා කර්මාන්ත වලට හරියට තියෙන ප්‍රශ්න. ඕමනාව තියෙනවා. නමුත් තාක්ෂණය හොයාගන්න දන්නේ. තාක්ෂණය තියෙන්නේ කොහෙද දන්නේ. තාක්ෂණයට බයයි. ලංකාවේ හැම කෙනෙක් අතේම ජංගම දුරකථනයක් තියෙනවා. විශාල හැකියාවන් ප්‍රමාණයක් තියෙන ජංගම දුරකථන අතේ තියෙනවා. ඒකෙන් ලෝකේ විවිධ දේවල් එක්ක සම්බන්ධ වෙනවා, තොරතුරු හොයනවා, සමාජ මාධ්‍ය වල හැසිරෙනවා. ඊට පස්සේ හැමදේම කළා. පහුගිය මේ අපි දැන් අත්විඳින මේ COVID-19 ප්‍රශ්නය ආපු යුගයේදී බොහෝ දෙනෙකුට අන්තර්ජාලයෙන් බැංකු කටයුතු කරගන්න බය වුණා. නමුත් මොබයිල් ෆෝන් එක හැමෝගෙම අතේ තියෙනවා. එතකොට පේන්නේ තාක්ෂණය භාවිත කිරීමේ අඩුපාඩු තියෙනවා. අන්න ඒවා කර්මාන්තකරුවන්ට තියෙනවා. ඒවත් හොයා බලන්න මේ සූත්‍ර මුල්‍ය වල සිද්ධ වෙනවා. අපි නිකන් සාමාන්‍ය ගණන් කරුවන්ගේ ඕවා හොයන්න යන්නේ නැහැ. අපි ණය ගන්න ආව නම් ණය දෙනවා. මොකටද ගත්තේ? කාටද වියදම් කරේ? මොනවද කරේ කියලා විතරයි අපිට වැදගත්. නමුත් අපි යන්නේ නැහැ ඔයාගත්ත මැෂින් එක ගැලපෙනවද? මේ මැෂින් එක ගැන ඔයාලට දැනුමක් තියෙනවද? ඕවා හොයන්න යන්නේ නැහැ. සූත්‍ර මූල්‍ය වල එහෙම බෑ. සූත්‍ර මූල්‍ය වල අපිට සිද්ධ වෙනවා ගිහින් තාක්ෂණය පිළිබඳ ගැටලු හදලා දෙන්න වෙනවා. පරිපාලනය පිළිබඳ ගැටලු හදලා දෙන්න වෙනවා. සමහර වෙලාවට මූල්‍ය විනය හදලා දෙන්න වෙනවා. පොතපත ලියලා දෙන්න හැටි කියලා දෙන්න වෙනවා. ලියා ගන්න හැටි කියලා දෙන්න වෙනවා.
ආදායම් වියදම් කොහොමද ලියන්නේ, විකුණුම් කොහොමද ලියන්නේ, සමහරලාට පොඩි පොඩි පහේ මේ ගිණුම් කරන මුදුකාංගයක් software එකක් අරගෙන දෙන්න වෙනවා. නැත්තම් පොඩි කම්පියුටර් එකක් අරගෙන කොහොමද ගිණුම් ටික ලියාගන්නේ, කොහොමද තොරතුරු ටික දාන්නේ, Excel එකක් Microsoft Excel පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙන්න වෙන්න පුළුවන්. අන්තර්ජාලයට ගිහිල්ලා තොරතුරක් හොයාගන්නේ කොහොමද, ඊමේල් එකක් යවන්නේ කොහොමද, මේවා පවා ශුද්‍ර මූල්‍ය සැපීමේ වැදගත් ගුණාංග වෙනවා. ඒක ඒ මට්ටමට ක්‍රියාත්මක වෙනවා නම්. නමුත් අපි ඒක ඒ මට්ටමට ක්‍රියාත්මක නොවන නිසා තමයි ප්‍රධාන බැංකු සහ විශේෂ මූල්‍ය ආයතන මේ ශුද්‍ර මූල්‍ය කියන ව්‍යාපාරයක් විදිහට සාර්ථක නොවී තියෙන්නේ. අපි ශුද්‍ර ණය කියන ව්‍යාපාරය පමණක් ඒ නිසා කරගෙන යන්නේ ওই නිසයි කියන එක මම නැවත මතක් කළේ. එතකොට අපි විභාගයේ ප්‍රශ්නයකට උත්තර ලියන්න උත්සාහ කරමු. විභාග ප්‍රශ්න වලට දැන් සූදානම් වෙන්න. අද පළවෙනි දවසේ අපි ටිකක් මේක ගැන අවබෝධයක් ගන්නවා. මේ අද ලබන සතියේ සිට ඊළඟ වතාවේ සිට අපිට සිද්ධ වෙනවා මේ කටයුත්තේ නිරත වෙන්න. ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරිද? උත්තර ලියමින් ඉස්සරහට යන්න. ඒකට පුංචි පුංචි වෙලාවල් මම ගන්නවා. පන්තිය කරන අතරෙම සමහරලාට අපිට පොඩි උත්තරයක් ලියන්න එහෙම වෙලාවක් අරගෙන කරන එක හොඳයි. තමන්ගේ අඩුපාඩුව තේන්න ඕන. හරි. හොඳයි. නැවත පාඩමට එනවා. පාඩමට එනකොට ඔයගොල්ලෝ දැන් හැමෝම කීවා මේක මෙතෙක් කරගෙන ආපු ටික පැහැදිලි වෙනවා කියලා. අපි දැන් යමු එහෙමනම් අද ප්‍රසන්ටේෂන් එකේ අපි අර ටියුට් එකක් කියලා දැක්ක එකට අපි යමු. ඒ ටියුට් එකේ මේ කරුණු ටික සඳහන් වෙනවා. හරි. ඒ කරුණු ටිකම තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි. මේ සූත්‍ර මූල්‍ය හා සූත්‍ර ණය අතර වෙනස, පහසුකම් ලබා දිය හැකි මාර්ග. මෙතන ඔය කණ්ඩායම් ක්‍රමේ නෑ පුතේ. ඒ නිසා ඔය ටියුට් එකට අමතරව ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ අපේ හතරවෙනි මාතෘකාව ඒකටත් අපි පස්තුව මීට මේක තියෙන්නේ පිටු 3යි මේකේ තියෙන්නේ. පිටු 3 හඳුන්වා දීමක් විදිහට පමණක් පාවිච්චි කරන්න. ඒතර ටියුට් එක මීට ඉස්සරහටත් ටියුට් එකක් එනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රසන්ටේෂන් එකක් එකකුත් එනවා. හරි. දැන් ඔන්න අපි යනවා ඊළඟ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ කාරණාවට. මොකක්ද අපි කිව්වේ කණ්ඩායම් ක්‍රමයේ වාසිදායක තත්ත්ව ටික කතා කරා. දැන් කණ්ඩායම් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී මෙන්න මේ ටික දැනගන්න. මේක විභාගයේ ප්‍රශ්නයකටත් මට මතකාකාරයට එක සැරයක් මේ ප්‍රශ්නය ඇහුවා. විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවා. මොනවද ආවේ? කණ්ඩායම් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී කණ්ඩායම් හදන ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් වැදගත්ම වෙන ක්‍රම දෙකක් තමයි සඳහන් කරලා තියෙන්නේ. ස්වයං උපකාරී කණ්ඩායම් නැත්නම් self help groups. ඔය ස්වයං උපකාරී කියන වචනය සිංහල වචනය මම ඉංග්‍රීසි වචනයට වඩාත් ගැලපේ කියලා හිතලා දාපු වචනයක්. ඕක සිංහල වචනය තව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. බද්ධ වගකීම් joint liability group එකත් එහෙමයි ඒ වචනයට ගැලපෙන්න හදලා තියෙන්නේ. කණ්ඩායම් වලදී එතකොට self help group SHG කියන එකයි JLG කියන එකයි වෙන ක්‍රම දෙකක් අනුව සිදුවනු දක්නට තියෙනවා. මොනවද කියලා බලමු. ස්වයං උපකාරී කණ්ඩායම් මේ ක්‍රමය ඉන්දියාවේ බහුලව පාවිච්චි වෙනවා. මොකද ඉන්දියානු රජය පවා උනන්දු කරනවා මේ self help group නැත්නම් ස්වයං උපකාරී ක්‍රමවේද පාවිච්චි කරන්න කියලා ග්‍රාමීය මට්ටමේ. මොනවද ඒකදි කරන්නේ? සංවර්ධන පහසුකම් ග්‍රාමීය මට්ටමට ගෙන යාමේදී රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් මෙම ක්‍රමය පාවිච්චි කරනවා. මතක තියාගන්න මේ ඉන්දියාව කියලා උදාහරණයක් ගත්තට මේක ලංකාවේද ක්‍රියාත්මක කළ හැකි. මොකද්ද කියන්නේ? එකම සමාජ පසුබිමක් සහිත 20ක් පමණ වන කණ්ඩායමක් තෝරාගෙන ඔවුන් පොදු ගැටලු निराකරණය කර ගැනීමට කරන්න නෙමෙයි පුතේ කර ගැනීමට එකිනෙකට සහාය වීම මෙහිදී අපේක්ෂා කරනවා. ස්වයං උපකාරී කියන වචනේ මතක තියාගන්න. හැමෝම හැමෝටම උදව් කරන එකක් තියෙන්නේ. අර අපි කලින් කණ්ඩායම් ක්‍රමයේදී සාකච්ඡා කරපු කරන තවත් පොඩ්ඩක් විශේෂීත්ව වෙලා තමයි මෙතන එන්නේ. 20ක් විතර එකතු වෙලා එකම සමාජ පසුබිමක් තියෙන. එකම සමාජ පසුබිමක් කිව්වහම අපි හිතමු කෘෂි කර්මාන්තයේ යෙදෙන අය, වී ගොවිතැනේ යෙදෙන එකම වගේ අය එක ප්‍රදේශයක. නැත්නම් තේ කර්මාන්තයේ යෙදෙන එකම ප්‍රදේශයක එකම වගේ අය. මොකක් හරි පුංචි නිෂ්පාදනයක් කරන එකම ප්‍රදේශයක එක වගේ අය
තමන්ගේ පොදු ගැටලු निराකරණය කරගන්න තමයි මේ කණ්ඩායම විදිහට ඒක රාශී වෙන්නේ. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක මූල්‍ය පිළිබඳ සම්බන්ධව පමණක් නොව සමාජීය කරුණු වන මත්පැන් වලට ඇබ්බැහිවීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, සමාජයේ කාන්තාවන්ට පවතින සීමාවන්, මෙන්ම ග්‍රාමීය දේශපාලනය වැනි දේ සඳහා මැදිහත් වීම ස්වයං උපකාරී කණ්ඩායම් හරහා සිදු කෙරේ. මේවා අපේ ගම්වලත් තියෙනවා. අපේ ග්‍රාමීය ප්‍රදේශවලත් මේක කියනවා. අපි මේ තරම් ලස්සන නමකින් ඔක පාවිච්චි නොවුනට ගම්වල අන්‍යෝන්‍ය ආධාර සමිති කියලා තියෙනවා, පරෝපකාර සමිති කියලා තියෙනවා. ඊට පස්සේ මරණාධාර සමිතියත් ගන්න පුළුවන්. මරණාධාරයට පමණක් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අර අපි කලින් කියපු එක. හැමෝම ටික එකතු වෙනවා. එකතු වෙලා හැමෝටම තියෙන පොදු ප්‍රශ්න අරගෙන ක්‍රියාත්මක වෙනවා. මේක මූල්‍ය සේවා සැපයීමටත් යොදා ගන්නවා වගේම මෙතෙන්දී සමාජ ප්‍රශ්න වලටත් උදව් කරනවා. මොනවද? මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහිවීම ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ඔය පල්ලෙහ ආර්ථික මට්ටම් වල ඉහළ ආර්ථික මට්ටම් වල තියෙනවා. පල්ලෙහාට යනකොට පහළ මට්ටම් වල ඒක ප්‍රශ්නයක් වෙන්න හේතුව තමයි ඒකට වැය වෙන මුදල්, ඒකට වැය වෙන කාලය සහ ඒකෙන් වෙන සමාජ පරිහානිය. ඉහළ පරිමාණයට ගියාම ඉහළ ආර්ථික මට්ටම් වලත් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම තියෙනවා. නමුත් ඒ වගේදී ඒක මතුවලා පෙනෙන්නේ නැත්තේ ඒ ආර්ථික මට්ටම හොඳ නිසා ආර්ථික හයිය මත ඒවා සමාජ ප්‍රශ්න බවට පුළුල් වෙන්නේ නැහැ. පහළ මට්ටමේදී ඇයි මේක ප්‍රශ්නයක් විදිහට නැත්නම් හැමෝම අහනවානේ දුප්පත් මිනිස්සු බොන එකද ප්‍රශ්නේ කියලා. ඔව්. දුප්පත් මිනිස්සු බොන එක ප්‍රශ්නේ දුප්පත් නිසා. මොකද ඊට පස්සේ ඒක සමාජ ප්‍රශ්නයක් විදිහට ඊට පස්සේ ඉතුරු වෙන්නේ සමාජයේ අත්‍යවශ්‍ය කරුණු, Tamanට අත්‍යවශ්‍ය කරුණු වලට අවධානය යොමු නොවි හානි වෙන නිසා තමයි පහළ ක්‍රමේදී ඔක වැදගත් වෙන්නේ. එතකොට මත්පැන් වලට අබ්බැහි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ ඔතෙන්දී බිරිඳ සමයේ ගුටි කියලා ගන්නවා කියන අදහස විතරක් ගන්න එපා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා කියන එක ඊට වඩා පුළුල් කාරණාවක්. ඒක ඇතුලේ සමාජීය වශයෙන් තියෙන ප්‍රශ්න ගණනාවක හේතු සාධක වෙන්න පුළුවන්. මොකද ගෘහස්ත වශයෙන් ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම මුදා හරින්නේ කාන්තාවන්ට සහ දරුවන්ට. ඒක එහෙම වෙලා තියෙන හේතුවත් ඒ සමාජ ස්තරවල ප්‍රශ්න. ඒ ආර්ථික තලවලත් ඔක ඔය විදිහටම තියෙන්න පුළුවන්. නමුත් ඒක ඒ තලවලදී මතුවලා පේන්නේ නැත්තේ ඒ තලවල ඉන්න ක්‍රියාත්මක වෙන ආකාරයට ඒක ප්‍රචණ්ඩත්වයක් විදිහට විධාරණය වෙන්නේ නැහැ. පහළ මට්ටමේදී අනිත් සියලු පීඩනයන්ද දරාගෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේද පීඩනයක් ලෙස දරා ගන්න බැරිකම තමයි ඒ නිසා තමයි ඒ ආර්ථික මට්ටම විශේෂයෙන් දුප්පත් මිනිස්සු වල ගෙවල්ල ප්‍රශ්න ඇති වෙන එක හොඳ නැත්තේ. නැත්නම් මේ මිනිස්සුන්ගේ ගෙවල්ල රණ්ඩු සරුවල් වෙන එක හොඳ නැත්තේ. මේ මිනිස්සු වෙනත් පීඩන ගණනාවකින් පීඩන දේවල් වලින් පීඩනයටපත් වෙලා ඉන්නේ. එතකොට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් කාන්තාවන්ට දරුවන්ට සලකන ආකාරය තව වරදි වෙන්න බෑ. ඒක එහෙම වුණොත් ආර්ථික කාරණාවලදී ඒගොල්ලෝ ඒ මට්ටමේ මිහිර වෙනවා. මොකද සමාජයේ තියෙන වෙනත් ප්‍රශ්න ටික ඇවිල්ලා හිර. ඒගොල්ලෝ මල්ලන් ඉන්නවා. ඒගොල්ලන්ට ආර්ථික කරුණු ටික හදාගෙන ඉහළට යන්න බැරි වෙනවා. ඒක නිසා තමයි පහළ මට්ටම් වලදී මේවා ප්‍රශ්න විදියට අත්දකින්නේ. ඒකයි මත්ද්‍රව්‍ය වලට නැත්නම් මත්පැන් වලට බැහැවීම පවා ප්‍රශ්නයක් විදියට දකින්නේ. ඒ මට්ටමේදී මූලිකත්වය එහෙම නැත්නම් වැඩි අවධානය දිය යුත්තේ ආර්ථික වෘද්ධිය නැත්නම් ආර්ථික සාර්ථකත්වයට ළඟා වීම. ඒකට බාධාවක් වෙනවා. ඒකට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඇබ්බැහිවීම, ප්‍රචණ්ඩත්වය, සමාජයේ තියෙන බෙදීම්, ඊට පස්සේ ඔය අපි කතා කරන්න අකමැති ජාතිවාදී නැත්නම් වර්ගවාදී කරුණු පහළ ස්තරවලදී දැඩි බාධාවල් කරන්නේ ඒකයි. මොකද ඒගොල්ලෝගේ ආර්ථික සංවර්ධනය තමයි ඒකෙන් අහෝසි වෙන්නේ. නැත්නම් ඒකෙන් බාධාවට ලක් වෙන්නේ. ඒ කාරණාව එතකොට ඒ අපි මේ ස්වයං උපකාරී කණ්ඩායම් වල ඒක අරමුණක් තමයි ඒවා අවම කිරීම. එතකොට කියනවා අපි නැවත ඒ සාකච්ඡා පොයින්ට් එක කියවුවොත් මූල්‍ය සම්බන්ධව පමණක් නෙවෙයි. මේ මූල්‍ය කියන කාරණාවේදී විතරක් නෙවෙයි සමාජීය කරුණු වන මත්පැන් වලට බැහැවීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, සමාජයේ කාන්තාවන්ට පවතින සීමාවන්. මේක අපේ පාඩම් වල ඉස්සරහදී අපි තව ටිකක් සාකච්ඡා කරනවා. කාන්තාවන්ට සීමාවල් පවතිනවා කියලා හිතන එක අපි අපේ සමාජයේදී ඉච්චර දකින්නේ නැහැ. අපි හිතනවා එහෙම නැහැ කියලා. නමුත් යථාර්ථය ඒක නෙවෙයි. එහෙම එකක් තියෙනවා. මොකද අපි හැම වෙලාවෙම අපේ සමාජ ස්තර හැදිලා තියෙන්නේ කාන්තාව දෙවෙනි පෙළ පුරවැසියා විදියට තල්ලු කරලා තියලා. ඒක අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒක කොච්චර බාධාවක් කරනවද ආර්ථික සංවර්ධනයට.
විශේෂයෙන් මේක බාධාවක් වෙන්න හේතුව තමයි අපේ සමාජයේ තියෙන කුඩා මේකකය වෙන පවුල කියන එක රැක බලා ගන්න එක ආරක්ෂා කිරීමේ වැඩි වගකීම දැල්ලා තියෙන කාන්තාවන් මත. එතකොට පුංචිම ඒකකය බලා ගන්න අයට සමාජයේ විසින් වෙනත් පීඩනයක් වෙනත් බලපෑමක් වෙනත් අසාධාරණයක් අගතියක් වෙනකොට මේ පවුල කියන ඒකක විඳ වැටෙන්න පටන් ගන්නවා. පවුල් අසරණ වෙනවා. දරුවෝ අසරණ වෙනවා. දරුවෝ අධ්‍යාපනයෙන් ගැලවෙනවා. දරුවෝ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය නොදී වෙනත් සමාජීය කරුණු වලින් මිරිකිලා පීඩනයට ලක් වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ පුංචි මේකකේ රඳවා ගන්න බලා ඉන්න කාන්තාවන්ට වෙන පීඩනයක් නෙල්ල කරන්නේ. මේකෙදි දෙවරි පෙළ පුරවැසියෙක් විදිහට සලකන එක, පාසල් යන්න දෙන්නේ නැති එක, දැනුම ලබා ගන්න දෙන්නේ නැති එක, සමාජයේ පිළිගැනීමට ලක් වෙන්න ඉඩ දෙන්නේ නැති එක, හැම වෙලෙම යැපෙන්නෙක් බවට පත් කරලා තියෙන එක. මේවා උඩ තමයි දරිද්‍රතාවයේ මිනිසු තියාගෙන. ඉතින් එළියට ගන්න දෙන්නේ නැත්තේ එතකොට ඒක නිසා. ඒකයි බොහෝ ඔය සුත්‍ර මූල්‍ය වගේ ක්‍රියාත්මක වෙන යෝජනා ක්‍රම ඔයගොල්ලෝ දැකලා ඇති ගම්වල එහෙම රාජ්‍ය නොවන සංවිධාන වගේ අය ඇවිල්ලා නිතරම ඒගොල්ලන්ගේ අවධානය පෙන්වන්නේ කාන්තාවන් නගා සිටුවට, කාන්තාවන්ට වැඩි පහසුකම් දෙන්න, කාන්තාවන් බලාත්මක කරන වගේ දේවල් කතා වෙන්නේ ওই නිසා. ඒක එතකොට ප්‍රශ්නයක්. ඒක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයගොල්ලෝ අහලා ඇති දුප්පත්කම කියන එක තියෙන ලෝකේ හැම රටකම ඒක තියෙනවා. දුප්පත්කම කියන රටවලට දුප්පත්කමෙන් එළියට එන්න බැරි එක හේතුවක් තමයි ඔන්න වගේ සමාජීය බෙදීම් වලින් එළියට එන්න තියෙන්නේ. ඒගොල්ලෝ හැමෝම එකවන්න නොහිතන එක. එහෙම හිතන්න බැරි වෙන තාක්කල් ඒගොල්ලෝ එන්න උත්සාහ කරනවා. හැබැයි එන්න ඕන කරන ඒකක ටික තමයි පවුල් ටික. ඒ පවුල් ටික රැකෙන්නේ. පවුල් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒවක් මිද වැටෙනවා. හේතුව කාන්තාවන්ට තැනක් නැති. මම මේ පෙන්ලා දෙන්න යන්නේ ඇයි මේ රටවල දුප්පත්කම හැමදාම තියෙන්නේ කියලා. එතකොට කාන්තාවන්ට සමාජයේ පවතින සීමාවන් මෙන්ම ග්‍රාමීය දේශපාලනය වැනි දේ සඳහා මැදිහත් වීම ස්වයං උපකාරී කණ්ඩායම් හරහා සිදුවේ. ග්‍රාමීය දේශපාලනය කියලා කියන්නේ මතක තියාගන්න මේ අපි කියන මේ අපි සාමාන්‍යයෙන් දකින හරි මොකක් හරි රැස්වීමක් තියාගෙන පස්සේ පක්ෂයක් හරි කණ්ඩායමක් හරි පස්සේ දුවන දේශපාලනය කියන එක නෙවෙයි මේ සඳහන් කරන්නේ. ග්‍රාමීය වශයෙන් සංවිධානාත්මක ලෙස නායකත්වයේ කරගෙන බොහොම සංවිධානාත්මක ව්‍යුහයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කියන්නේ මේ අපේ අදහසක් තියෙන දේශපාලනය කියන වචනේ ආපු ගමන් අපි හිතනවා ආයේ දේශපාලනය කියලා කියන්නේ මේ පක්ෂයක් පස්සේ යන එක නැත්නම් මිනිස්සෙක් පස්සේ යන එක කියන නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. ග්‍රාමීය වශයෙන් මිනිස්සු සංවිධිත වීම, සංවිධානය වෙමින් ඒ සංවිධාන ව්‍යුහයක් හදාගන්න. ඒක නායකත්වයක් තියෙනවා. නායකත්වයේ තීන්දුව తీරන ගන්නවා. ඒ නායකත්වය පිළිගන්නවා. ඊට පස්සේ යම්කිසි විධිමත් ආකාරයකට ක්‍රියාත්මක වෙන එක වැදගත්. ඒකට ඔය කණ්ඩායම් ක්‍රම හරි උපකාරී වෙනවා. ඒක ඔය ක්‍රම එන්න කලිනුත් අපේ රටවල තිබිලා තියෙනවා. මොකද ඒක ඔයගොල්ලෝ අහලා ඇති ග්‍රාමීය ගම් සභා තිබිලා තියෙනවා. ඊට පස්සේ ගමේ ආගමික ස්ථාන වට මූලික කරගෙන ඒ වගේ ක්‍රමවේද තිබුණේ. ඒවා එහෙම සංවිධානාත්මක විදිහට තිබුණොත් විතරයි මිනිස්සු ඒ ප්‍රශ්න අමතක කරලා ආර්ථික කරුණු ගැන හිතන්න කරන්නේ. ඒ කරුණු අමතක කරලා ඊළඟ ස්තරයට යන්න උත්සාහ කරන්නේ එහෙම තිබුණොත් විතරයි. ඒ නිසා මේ සුද්ධ මූල්‍ය සැපීම හරි වැදගත් කරුණක්. එතකොට තමයි ඊට පස්සේ මෙම කණ්ඩායම් තම බැංකු ගිණුම් කණ්ඩායමේ නමින් පවත්වා ගන්න අතර කණ්ඩායම් තුල විධිමත් ව්‍යුහයක් සභාපති ලේකම් ආදී සහිතව ක්‍රියාත්මක මම කීවේ ඒකයි. එහෙම විධිමත් ව්‍යුහයක් සහිතව මේ ස්වයං උපකාරී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට යනවා පුතේ. බද්ධ වගකීම් කණ්ඩායම් කියලා අපි අර කතා කරපු ජොයින්ට් ලයබිලිටි එකේදී වෙන්නේ බංගලාදේශයේ සාර්ථකව ක්‍රියාත්මක වෙන ග්‍රාමීණ ක්‍රමයේ ආభాෂයෙන් මෙම කණ්ඩායම් ක්‍රමය ආරම්භ වෙලා තිනවා. ග්‍රාමීණ ක්‍රමය කියන වචනේ මේ මෙතන තියෙන මේ මම හයිලයිට් කරපු ග්‍රාමීණ ක්‍රමය කියන එක අපි ඉස්සරහදී කතා කරන එකක් මාතෘකාවක්. මේක වැදගත් දෙයක් ඉගෙන ගන්න හැමෝම. නිසා ඒ ක්‍රමයේදී මේ බද්ධ වගකීම් කියන එක වැදගත් වුණා. මොකද්ද? සුද්ධ මූල්‍ය සැපීමට සමාජිකයන් 5ක් පමණ වන කුඩා කණ්ඩායම් සාදවා එවන් කණ්ඩායම් 8ක් පමණ වන මධ්‍යස්ථානයක් හදනවා. ඒ කියන්නේ මිනිස්සු 5 දෙනා කණ්ඩායම් හදලා ඒ කණ්ඩායම් 8ක් විතර එකතු කරපු මධ්‍යස්ථානයක් සෙන්ටර් එකක් හදනවා. ඊට පස්සේ මේ සෙන්ටර් නැත්නම් මධ්‍යස්ථාන ඒක රාශී කර දිස්ත්‍රික් සංවිධානද ඒවා ඒක රාශී කර ජාතික ක්‍රියාවලියක් හදනවා. මේ ග්‍රාමීණ ක්‍රමයේදී අපි ඒක තව ටිකක් ඉගෙන ගමු. ඒකේ කරන්නේ කුඩා කණ්ඩායම් හදනවා. හැමෝම වගකීම කණ්ඩායම ඇතුළට වගකීම තහවුරු කරගන්නවා. ඊට පස්සේ මේ කණ්ඩායම එකතු වෙලා මධ්‍යස්ථාන ඊට පස්සේ දිස්ත්‍රික් සංවිධාන වගේ හදලා ජාතික මට්ටමේ මුළු රටටම එක ක්‍රියාත්මක කරන ලොකු ක්‍රියාවලියක් හදනවා. ඒ නිසා බංග්ලාදේශයේ ඉතාම සාර්ථක වෙත්ත මුළු ලෝකෙම අද රටවල් 150ක් විතර
150ක් විතර ප්‍රමාණයක් පිළිගන්න බොහොම සාර්ථක සුත්‍ර මූල්‍ය ක්‍රමයක් ග්‍රාමීණ ක්‍රමය. ඒක හැදෙන්නේ ওই බද්ධ වගකීම් කණ්ඩායම් හරහා. හරි. ඒ කියන්නේ අපි වෙනමම පාඩමක් විදිහට නැත්නම් පාඩමක් එක දවසක කොටසක් විදිහට ඉගෙන ගන්න නියමිතයි. මොකද ඒක අතිශයින් වැදගත් දැනුමක් කියලා මම හිතනවා. ඊළඟ කේවල ක්‍රමය කියලා කියන්නේ තනි පුද්ගලයන් වෙත සුත්‍ර මූල්‍ය සැපීම කියන එක බොහොම ජනප්‍රිය ක්‍රමයක්. තවමත් මිනිසුන්ට තනි තනිව සුත්‍ර මූල්‍ය සේවාවල් දෙනවා. ඒකෙදි ඒ පුද්ගලයා සතු මූල්‍ය ලබා ගැනීමේ හැකියාවක් දිනේ කිරීම මගින් ඔවුන් ඉලක්ක කර පහසුකම් සැපේනවා. කේවල ක්‍රමය. ඉන්ඩිවිජුවල් මෙතඩ් එක. පුද්ගලයෝ තනි තනිව ගන්නවා. අර කණ්ඩායම් මොනවත් කතා නැහැ. පුද්ගලයෙක් හඳුනා ගන්නවා. එයාගේ පුද්ගල හැකියාව තේරුම් අරගෙන ඒ හැකියාවට මූල්‍ය සේවා ලබා දෙනවා. එතෙන්දී තනි පුද්ගලයෙක් වෙත අවධානය යොමු කරනවා. මේ ක්‍රමයේදී තියෙන වාසිය තමයි තනි පුද්ගලයෙකුට අවධානය යොමු කරන්න පුළුවන්. හැබැයි අවශ්‍යයක් තියෙනවා. ඒ පුද්ගලයෙකුට තනියම අවධානය යොමු කරන්න තරම් හැකියාවක් තියෙන්න ඕන සුත්‍ර මූල්‍ය සපේන ආයතනයට. ඒක ලේසි නෑ. අපි එක ප්‍රදේශයක් අරගෙන ඒ වගේ පුද්ගලයෝ 100ක් හොයාගත්තොත් 100 දෙනෙක් වෙනුවෙන් අවධානය යොදවන්න වෙනවා. කණ්ඩායමක් ගත්තොත් එහෙම නෑ. අපිට කණ්ඩායම ගොනු කරාම ඒ අවධානය යොමු කරන්න තියෙන ධාරිතාවය වැඩි වෙනවා. මෙතන එහෙම පොඩි කේවල ක්‍රමය සාර්ථක ජනප්‍රියව පැවතුනත් පොඩි අඩුපාඩු තියෙනවා තනි පුද්ගලයෙකුට අවධානය දෙන එක. නමුත් ඒකත් තවමත් ක්‍රමයක් විදිහට යනවා. අපහුරට යන්නම් කණ්ඩායම් ක්‍රමය ගැන කීවා, කේවල ක්‍රමය ගැන කීවා. කණ්ඩායම් ක්‍රමයේ සාර්ථකත්වය ගැන කියලා ඒකේ වර්ග දෙකක් ගැන සඳහන් කරා. ස්වයං උපකාරී කණ්ඩායම් කියලා වර්ගයක්, බද්ධ වගකීම් කියලා කණ්ඩායම්. ඒකෙදි මම මේ ස්වයං උපකාරී කණ්ඩායම් හරහා පොඩි සමාජීය තත්ත්වයන් ගැන ටිකක් පොඩි වෙලාවක් වැඩිපුර අරන් පැහැදිලි කරා. මොකද ඕගොල්ලෝ නිකන් ගැටලුවක් එනවා මම පාඩම් කරනකොට ඇත්තටම මේ දුප්පත්කම් කොහෙද තියෙන්නේ? ඇයි මේ දුප්පත්කම එන්නේ? මොනවද මේ දුප්පත්කම්? කීවර්ඩ් දුප්පත්කම් ලෝකේ තියෙනවද? මොනවද මේ දුප්පත්කම නිතර කියන්නේ? ඇයි ඒව එහෙම වෙන්නේ කියන එක තේරුම් ගන්නත් මේ අපි විෂය පාවිච්චි කළ යුතුයි. ඒතකොට ඒක තේරුම් ගන්නකොට අපිට රස්සාවක් කරගෙන යන්න ලේසි. මොකද අපි දන්නවා එතකොට යම්කිසි ප්‍රදේශයක ඉතුරුම අඩු වෙනවා නම් මේ සම්මිත ප්‍රදේශයක ආර්ථික සංවර්ධනය අඩු වෙලා නම් ඇයි? ඒක තේරුම් ගන්න අපිට හැකියාව හම්බ වෙනවා. ඒක අරමුණු කරගෙන තමයි මම පොඩ්ඩක් ඔතෙන්ට වෙලාව ගත්තේ. හරි. ඊට පස්සේ අපි ස්වයං උපකාරී කණ්ඩායම් වලින් බද්ධ වගකීම් කණ්ඩායම් කියන එකට ගියා. ඒකෙදි ග්‍රාමීණ ක්‍රමය ගැන කීවමම ඒ ග්‍රාමීණ ක්‍රමය වෙන අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා කියලා කිව්වා. මොකද ඒ ගැන වෙනමම ඉගෙන ගත යුතුයි කියලා මම හිතනවා. මොකද මේ විෂයක් හැටියට මේක ඉගෙන ගන්නකොට ග්‍රාමීණ ක්‍රමය අහක දාලා ඉගෙන ගන්න බෑ. කේවල ක්‍රමය ගැන සඳහනක් කරා. කේවල ක්‍රමයේදී විශේෂිත දැනුමකට විශේෂයෙන්ම තේරුම් ගත යුතු කාරණාව තමයි කේවල ක්‍රමයේ ජනප්‍රිය වුණත් තනි පුද්ගලයා වෙත අවධානය යොමු කළ යුතුයි මේ ව්‍යාපාරේ නිරත වෙනවා නම්. මතක තියාගන්න මේවා කියනකොට මේවා ප්‍රායෝගිකව වෙනවද? මේ කියන ඒවා ලෝකේ තියනවද වගේ ප්‍රශ්නයක් මතුවෙන්න ගන්න ඕගොල්ලන්ට. මොකද ඕගොල්ලෝ දකින්නේ ණය දෙන එක. දකින්නේම ණය දෙනවා විතරයි. මෙහෙම ඒවා ලෝකේ තියනවද කියලා අදහසක් එනවා. නමුත් මේ අපි සාකච්ඡා කරන්නේ කොහොමද නිවැරදිව සිදුවිය යුත්තේ කියන එක. එහෙම ඒවා නොවනවාම නෙවෙයි, සමහර රටවල ලංකාවෙත් සමහර කොටස්වල මේක හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඊළඟට හතරවෙනි කොටස අද මම නැවතත් උඩට යන්නම්. අපේ මේක පටන් ගත්ත තැනට අපි මාතෘකා 4කින් ගිය හඳුන්වා දීම, සුත්‍ර මූල්‍ය සුත්‍ර ණය අතර වෙනස, සුත්‍ර මූල්‍ය පහසුකම් ලබා දෙන මාර්ග, ඊට පස්සේ දරිද්‍රතාවය කියන හතරවෙනි මාතෘකාවට තමයි මේ අපි යන්න හදන්නේ. දරිද්‍රතාවය නැත්නම් දුප්පත්කම පිටු දැකීම, දුප්පත්කම අයින් කරන්න නැත්නම් දරිද්‍රතාවය නැති කරලා දාන්න සුත්‍ර මූල්‍ය සැපීමේ වැදගත්කම මොකක්ද කියලා මේක එහෙම වැදගත්ද කියන එක තේරුම් ගන්න. ඔතෙන්දී මෙන්න මේ පළවෙනි වාක්‍යයට වැඩි අවධානයක් දෙන්න. දුගී ජනතාව ආර්ථික වශයෙන් සක්‍රිය නොවන බවට ඇත්තේ දුර්මතයකි. සමාවෙන්න සිංහල ටයිපිංగ్ වල පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඒවා මේ අපි හදාගමු හිමිට. දුගී ජනතාව ආර්ථික වශයෙන් සක්‍රිය නොවන බවට ඇත්තේ දුර්මතය. දුප්පත් මිනිස්සු ආර්ථිකයේ ඇතුළේ සක්‍රිය නැහැ කියලා කියන එක සම්පූර්ණ වැරදි අදහසක්. දුප්පත් මිනිස්සු ආර්ථිකව සක්‍රියයි. උදාහරණයකට සපත්තු හදන මිනිස්සයා ආරයිනේ සපත්තු හදනවා කියලා කියන්නේ එයා ආර්ථික වශයෙන් සක්‍රියව ක්‍රියාත්මක. පිටකොටුවට ගිහිල්ලා අපි කොළඹ දැක්කොත් එහෙම කරත්තයක් තල්ලු කරගෙන යන මිනිස්සෙක් දැක්කොත් එයා ආර්ථික වශයෙන් සක්‍රිය නිසා තමයි මේ විදිහට මිනිස් ශ්‍රමය විකුණන ජීවත් වෙන්න හදන්නේ. බුලත් විකුණන මිනිස්සයාගේ ආර්ථික දායකත්වයේ සක්‍රියයි. සමහර වෙලාවට
දුගී මිනිස්සු අනිත් සෑම දිනකටම වඩා ආර්ථික වශයෙන් සක්‍රියයි. මොකද එයාට සක්‍රියතාවය අතිශය වැදගත්. ඒ දුප්පත්කම ඇතුලේ ජීවත් වෙනකොට එන ගැටලු වලට මුහුණ දෙන්න. ඒතකොට දෙවෙනි පොයින්ට් එක කියනවා ඔවුන්ට ඇති බලවත් ගැටලුව වන්නේ ඔවුන්ගේ ආර්ථිකය ඊළඟ මට්ටමට ඔසවා තැබීමට. මම ආයෙත් ඒක හයිලයිට් කරලා පෙන්නනවා. ආර්ථිකය ඊළඟ මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය වන ප්‍රාග්ධනය රැස් කිරීමට. මිනිස්සුන්ට ආර්ථිකය ඊළඟ මට්ටමට යන්න ඕන. දුප්පත්කමෙන් එළියට එන්න උඩට යන්න ඕන. හැබැයි ඒකට ප්‍රාග්ධනය රැස් කරගන්න බෑ. මූල ධනය සල්ලි ටික එකතු කරගන්න විදිහක් නැහැ. වැඩිපුර දෙයක් කරන්න සල්ලි එකතු කරන්න ක්‍රමයක් නැහැ. ආදායම මදි. ඒකෙන් යැපෙනවා. එදිනදාට කාලය ඇඳලා ඉන්නවා. යමක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණාම සාමාන්‍ය ආදායමෙන් කොටසක් ඒකට වෙන් කරගන්න තියෙන දුෂ්කරතාවය තමයි උන්ට තියෙන ලොකු ගැටලුවක්. මම මේක ආයෙත් කියනවා. දුප්පත් අයට ආදායම අඩු නිසා ආදායමේ ප්‍රමාණය පාවිච්චි කරනවා එදිනදා යැපෙන්න. යැපීම අනිවාර්යෙන් සිදු වෙ යුතු දෙයක්. විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. ආහාර ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ පවුල් වල සංවිධානාත්මක ව්‍යුහය හොඳ නැහැ. හරිද? ඒගොල්ලෝ ඒකට ඇබ්බැහි වීම වලට ගිහිලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න නිසා ලැබෙන ආදායම එදිනදාට හම්බෙන ආදායම පාවිච්චි කරන්න වෙන්නේ එදිනදාට ජීවත් වෙන්න විතරයි. ඕකෙන් කොටහක් අයින් කරලා තියලා පැත්තකට තියලා මේක මගේ ව්‍යාපාරයට මම කවදා හරි පාවිච්චි කරන සංචිතය කියලා කරගන්න විදිහක් නැහැ. බැංකු සහ මූල්‍ය ආයතන මේ රටේ උත්සාහ කරලා තියෙනවා ওই මිනිස්සුන්ට අනිවාර්ය ඉතුරුම් හදලා දෙන්න. ආදායමෙන් කොටසක් අනිවාර්යෙන් ඉතුරු කරන්න. ඒක ලේසි නෑ. මොකද මිනිස්සු අනිවාර්යෙන් ඉතුරු කරන්නත් ප්‍රමාණවත් තරම් ආදායමක් ලබන්න. වෙන ප්‍රශ්න තියෙනවා. මිනිස්සු මත්ද්‍රව්‍යයට වලට, මත්පැන් වලට, විවිධ සූදු වලට යම් මුදල් වලින් කොටසක් විනාශ කරනවා. සුද්‍ර මූල්‍ය සැපීමේදී මේ කරුණු ටික අවබෝධ කරගන්න ඕනේ. මිනිස්සුන්ට මුදල් රැස් කරගන්න බැරි නිසා තමයි ඒගොල්ලන්ට ඉන්න විදිහට ඉන්න වෙනවා. අද හම්බ කරා, අද කෑවා, හෙට ආයේ අලුතෙන් හිතන්න. මේක අර දඩයම් යුගයේ මිනිස්සු වගේ. අද දඩයම් කළා, අද කෑවා, අද හිටියා, හෙට දඩයම් කරන එක හෙට හිතා. අද මුදලක් තිබ්බම ඒකෙන් බඩු ටිකක් ගත්තා විකුණුවා, කීයක් හරි වාගෙන ආවා, ගෙදර ආවා, කෑවා, හිටියා. ආයේ හෙට තමයි අලුත්. සංචිතයක් හැදෙනවා නම් ඒ සංචිතය උඩ මිනිස්සුන්ට මේක ක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන්. එතකොට ආර්ථික ඊළඟ තත්ත්වයට මාරු වෙනවා. මේක කරගන්න බැරි දැඩි අපහසුතාවයක් තියෙනවා මේ දුගී මිනිස්සුන්ට. ඒ නිසා මම තුන්වෙනි කාරණාට යනවා පුතේ. දුගී ජනතාව නැත්නම් දුගී කොටස් වෙත විධිමත් මූල්‍ය සේවා සැපීම දවම් මට්ටමක පවතින. මම අර උදාහරණයක් ගත්තේ මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පේනවද මන්ද දැන් මේ ඌව පළාත කියලා ගත්තෙම දුගී මිනිස්සුන්ට සේවා දෙන්නෙත් නෑ අපි. අපි ඒවට යන්නේ නෑ. එතකොට මේ මිනිස්සුන්ට ආර්ථිකයෙන් ඉහළට එන්නත් ඕන. ඉන්න විදිහත් හොඳ නෑ. සේවාවලුත් නෑ. උපදෙස් නෑ. දෙන්න කෙනෙක් නෑ. අන්න ඒ නිසා මේ ශුද්‍ර මූල්‍ය කියන ක්‍රමවේදය දුප්පත්කම නැති කිරීමේ ඇත්ත මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මූල්‍ය දෙන්න පුළුවන්, උපදෙස් දෙන්න පුළුවන්. ඒගොල්ලෝ පිටිපස්සෙන් ඉඳගෙන හොයා බලමින් ඒගොල්ලෝ ඉහළ තැනකට මාරු කරන්න පුළුවන්. එහෙනම් මේක හොඳ මෙවලමක්. එතකොට අපි පාඩමේ දරිද්‍රතාවය පිටු දැකීම කෙරෙහි සූත්‍ර මූල්‍ය ඇත්තටම වැදගත්. මම ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එකට යනවා. මේක හරි වැදගත් පුතේ. මේක මේ ආටිකල් එක කියවන්න පුළුවන් අය මේක අන්තර්ජාලයේ තියෙනවා. මම පෙන්නන්නම්. මම මේක පෙන්නන ගමන් සාකච්ඡාව කරන්නම්. මෙතන ඔයගොල්ලන්ට අන්තර්ජාලයේ පේනවා ඇති කියලා. මෙන්න මේ ඔයගොල්ලන්ට මම මේක ඉමේජ් එකක් වෙල්ල කරලා පෙන්නන්නම්. මෙන්න මේ ඉමේජ් එක පේනවා නම් තමයි හොඳ. මම හිතනවා ඉමේජ් එක පේනවා ඇති කියලා. ටිකක් ලොකු ඉමේජ් එකක් මෙන්න මෙතන පේනවද පුතාලා? පේනවද පුතේ? මට කවුරු එක්කෙනෙක් රෙස්පොන්ඩ් කරන්න. ඔයගොල්ලන්ට මම අන්තර්ජාලයේ දාපු ඒ ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හොඳයි. thank you. හරි පේනවා. හොඳයි. මම මෙන්න මේ the fortune at the bottom of the pyramid eradicating poverty through profits. මෙන්න මේ සංකල්පය. fortune නැත්තම් මේ සෞභාග්‍ය තිබෙන්නේ පිරමිඩයේ පහළ ස්තරයේය කියලා C.K. ප්‍රහලඩ් කියන්නේ ඉන්දියානු ආර්ථික විශේෂඥයෙක්. එයා මේ සංකල්පය ගෙනාවා. මේ සංකල්පය ගෙනාවට පස්සේ මුළු ලෝකෙම වෙනසක් වුණා. ඒකෙල්ල තේරුම් ගත්තා. ආදායම පිරමිඩයක් විදිහට හැදුවොත් මම මේක එහෙම පේන්න නිකන් අදින්නම්. මෙහෙම ඇඳොත් මේක ඉහළට යනකොට ආදායම වැඩි වෙනවා. මේ පැත්තට ආදායම වැඩි වෙනවා. හරිද? මෙතන ආදායම අඩු අය
තමයි මේ හරිය. හැබැයි මෙතන ඉන්නේ ආදායම වැඩිම අය. අර උඩම අය. මේ පිරමිඩිය උඩම. මෙතන ඉන්න සෙනගාඩු. අතිශය පුංචි පිරිසක් ඉන්නේ. මෙතන ඉන්නේ තමන්ගේ පුද්ගලික පාවිච්චියට ගුවන් යානයක් ගන්න. තමන්ගේ පුද්ගලික පාවිච්චියට විශාල නැවක් ගන්න. තමයි මෙතන. තමන්ට පුද්ගලිකව දූපතක් අයිති අය. තමයි මෙතන. මේ තියෙන්නේ මැද පන්ති. මේ තමයි මැද මධ්‍යම පන්ති කියන්නේ. මේගොල්ලෝ තමයි කන්ෆියුස් කියලා කියන්නේ. මේගොල්ලෝ තමයි මොකද්ද කරන්න කියන එක දන්නේ නැතු ඉන්නේ. මේ ඉන්නේ දුප්පත් අය. සීකේ ප්‍රහලට් කියන මහත්මයා කියනවා දුප්පත්කම මෙතන තිබ්බට මෙතන ඉන්න මිනිස්සු වැඩි. ඒ නිසා මෙතන භාණ්ඩ හා සේවා ගොඩක් විකුණන්න පුළුවන්. මෙතෙන්ට විකුණන්න පුළුවන් පුංචි එකක සබන් නම් පොඩි සබන් කෑලි. හැබැයි ගොඩක්. ඉන්දියාව ගත්තොත් මෙතන ඉන්නවා ලංකාවේ ජනගහනය වගේ 20 ගුණයකට වැඩි පිරිසක්. සබන් කෑලි ගොඩක් විකුණන්න. බැංකු වලට ණය ගොඩක් දෙන්න පුළුවන්. ඉතුරුන් ගිනුම් ගොඩක් අරින්න පුළුවන්. මෙතනයි කියන්නේ සෙනග වැඩි. මේ සීකේ ප්‍රහලට් කියන මහත්මයා කියනවා මේ පොත කියවන්න පුළුවන් නම් හරිම වටිනවා ඔයගොල්ලෝ දරුවෝ. එතුමා කියනවා මේක තමයි ලෝකේ තේරුම් ගන්න ඕන සුත්‍ර මූල්‍ය. ඒ නිසා කියනවා එසේ වුවද මම මේ ආපෝ ප්‍රසන්ටේෂන් එක කියවන. ආදායම් පිරමිඩේ පහළ ස්තරවල භාණ්ඩ හා සේවා විකිණීම මගින් අධික වෙළඳ ලාභ ලබා ගත හැකි බව හා එමගින් දුගී බව තුරන් කළ හැකි බව කළා නෙවෙයි කළ හැකි බව සීකේ ප්‍රහලට් නම් ආර්ථික විශ්ලේෂකයා කරුණු ඉදිරිපත් කිරීමත් සමග සුද්‍ර මූල්‍ය සැපීම අතිශය ලාභදායී ව්‍යාපාරයක් ලෙස දැන් පිළිගැනීමට ලක් වෙනවා. මොකද්ද කියන්නේ පුතේ? මේ විදිහට පිරමිඩයක් දිහා බලපුවහම මේක නම් රටේ තත්ත්වය. පල්ලහ දුප්පත් අය වැඩි, මැද පන්තිය ටිකක් අඩුයි, ඉහළම පන්තිය තවත් අඩුයි. හැබැයි මෙතන සෙනඟ වැඩි. එහෙමනම් මෙතන සෙනඟ වැඩි කියලා කියන්නේ වෙළඳ පොලක් තියෙනවා. සුද්‍ර මූල්‍ය විකුණන්න විකුණුවොත් ගණ්ඩ කට්ටිය වැඩේ තියෙන්නේ අපිට වෙළඳ පොලට විකුණන්න හොඳ විකුණුම් ක්‍රමයක් ඕන. හොඳ නිෂ්පාදන හොඳ සර්විස් එකක් ඕන. අපි අර මොනරාගලට කිව්වේ හින්දා. අනුරාධපුරේ ගැන කිව්වේ හින්දා. මෙන්න මේ සෙනඟ ගැන තේරුම් ගත්තොත් අපිට බැංකු සහ මූල්‍ය ආයතන සහ සියලුම සුද්‍ර මූල්‍ය සපයන අයට ලොකු වෙළඳ පොලක් තියෙනවා කියන එකයි. ඒ නිසා සුද්‍ර මූල්‍ය කියන එක ඊටාම ලාභදායී ව්‍යාපාරයක් විදිහට හරියට කරන්න පුළුවන්. මේ සීකේ ප්‍රහලට් කියන මහත්මයාගේ මේ දැනුවත් කිරීම තුලින් අද ලෝකයේ අදහස් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා දරිද්‍රතාවයේ පිටු දැකීම කියන කාරණාව ගත්තොත් දරිද්‍රතාවයේ පිටු දකින්න ශුද්‍ර මූල්‍ය පාවිච්චි කරන්න පුළුවන්. මේ අයව මෙන්න මෙතනින් තව පොඩ්ඩක් උඩට ගේන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉන්දියාව කරලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉන්දියාවේ දුප්පත්කමේ සිට මැද පන්තියට ඔසවා තබන ලද ජනගහනය මිලියන 200කට වඩා වැඩි. පෞගේ අවුරුදු 10 ගත්තොත් මිලියන 200කට වඩා වැඩි. මිලියන 200ක් කියලා කියන්නේ ලංකාවේ ජනගහනය වගේ 10 ගුණයක් විතර. මිනිස්සු එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ දුප්පත්කමෙන් එළියට ගන්න. මේක ප්‍රායෝගිකව ඔප්පු කළා හමාරයි. මේක බංග්ලාදේශයේ කරමින් ඉන්නවා. වියට්නාමයේ කරමින් ඉන්නවා. තායිලන්තයේ කරලා සෑහෙන දුරකට ඇවිල්ලා ඉන්නවා. මැලේසියාව කරලා තියෙනවා. දකුණු කොරියාව කරලා තියෙනවා. දකුණු කොරියාව කියලා කියන්නේ ඉස්සර ලංකාවේ මුඩුක් වලට කියන්නේත් කොරියාව කියලා. මොකද ඒ තරම් නරක රටක්. නමුත් අද දකුණු කොරියාව කියන ලෝකයේ ඉහළම ආදායම් ලබන රට. කොහොමද කරේ? මෙන්න මේ සංකල්පය උඩ. මේක සංකල්පයක් විදිහට එතකොට තිබුණේ නැහැ. නමුත් අද ඒක තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා සුද්‍ර මූල්‍ය ලාභදායී ව්‍යාපාරය. ඒ නිසා අපි ඉගෙන ගන්නත් ඕන මේක. අපි මේක ඉගෙන ගන්න ඕන. මොකද අපි ඉගෙන ගන්න තරමට අපිට අනාගතයේදී බිස්නස් තියෙනවා. පුංචි මිනිසුත් එක්ක අද ගනුදෙනු කරන්න වෙනවා. හරි. එතකොට ප්‍රසන්ටේෂන් එකේ ඔන්න මම අද පාඩමේ හිටියා. අපි දරුවෝ ටික මාතෘකා 4ක් කතා කරා සුද්‍ර මූල්‍ය කියලා. හඳුන්වා දීමක් මම කරා. හරිද? උපත්කම කියන්නේ සුද්‍ර මූල්‍ය නෙමෙයි කියලා කිව්වා. ඒක මෙවලමක් විතරයි කිව්වා. ණය සුද්‍ර ණය සුද්‍ර මූල්‍ය නෙමෙයි කියලා කිව්වා. විධිමත් අර්ධ විධිමත් අවිධිමත් ක්‍රම ගැන කියලා දුන්නා. ඒ කොහොමද කවුද කරන්නේ කියලා. කණ්ඩායම් ක්‍රමයේ කේවල් ක්‍රමය ගැන කියනකොට ඒවයි වාසි කියලා මම ස්වයං උපකාරී ක්‍රමයේදී ටිකක් සමාජීය පසුබිමක් ගැන පැහැදිලි කළා. ඊට පස්සේ බද්ධ වගකීම් ක්‍රමය ගැන මම ග්‍රාමීණ ක්‍රමය ගැන අපි අවිධිවේදී කතා කරනවා කියලා කිව්වා. කේවල ක්‍රමය ගැන මම සරලව සඳහන් කළා. මෙන්න මේ දරිද්‍රතාවයේ පිටු දැකීම කරේ සුත්‍ර මූල්‍ය ඇති වැදගත්කම කියන එක තර්කයක් විදිහටම ඔප්පු කළා මම ඔයගොල්ලන්ට කීවා. එතෙන්දී ඔයගොල්ලන්ගේ දැනුම තව ඉස්සරහට ගෙනියන්න මම අන්තර්ජාලයෙන් මෙන්න මේ පොත ගැන පැහැදිලි කිරීමක් කළා. කවුරුරේ දරුවෙක් ඉගෙන ගන්න කැමති නම්
අනාගතයේදී විශේෂයෙන් බැංකුවල මේ තමන්ගේ රස්සාව තව ටිකක් සවිමත් කරගන්න ඕන නම් මෙන්න මේ වගේ දැනුම එකතු කරන්න කියලා කියනවා. ඒ අනුව 2:58යි තව විනාඩි 2ක් තියෙනවා. හරි. ඊළඟ සාකච්ඡාව පුතේ අපි ගන්නවා සදාචාරාත්මක නොවන ශුද්‍ර මූල්‍ය භාවිතාවන් ගැන අපි ඊළඟ සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ප්‍රසන්ටේෂන් එක සහ ඒ ටිප් එක ඔයගොල්ලන්ට ලැබෙන්න සාස්සනවා. අපි එතකොට ඒ සාකච්ඡාවට යන්න නියමිතයි. දැන් අද මෙතෙක් කරපු සාකච්ඡාවේදී අපි පළවෙනි වතාවට හමු වෙලා දරුවෝ 18 දෙනෙක් විතර හිටියා මෙතන. ඒගොල්ලෝ මාත් එක්ක පැය දෙකක සාකච්ඡාවක් කළා. මම කරුණු ගොඩක් කියන්න ඇති. මම සරින් සරිය ඔයගොල්ලෝගේ නවත්ත ප්‍රශ්න හැමින් ඇහුවා මේක වැඩේ යනවාද හරියට කියලා. ඔයගොල්ලෝ මට තහවුරු කරන නිසා මම ඉදිරියට ගියා. මම ඉල්ලීමක් කරා ප්‍රශ්න පත්‍ර ටික එකතු කරගන්න කියලා. ඒ අනුව අපි ඉස්සරහට ප්‍රශ්න වලට සාකච්ඡා කරමු උත්තර. දැන් අද පළවෙනි සාකච්ඡාව හඳුන්වා දීම සාකච්ඡාවේදී කරුණු ටිකක් එකතු කරා වැඩිපුර. මම මේක කරමින් උගමනායෙන්ම කළේ මොකද අපි දෙකොල්ල හොඳ අවබෝධයක් එන්න ඕන ඉස්සරහට මේ පාඩම කරනකොට. මොකද අපි පුද්ගලයන් විදිහට හම්බ වෙන්නේ නැතුව මේක කරන්න නිසා ඔයගොල්ලන්ට ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. මේක නවත්තන්න පුළුවන්. මේක කරගෙන යන අතරේ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න. ඔයගොල්ලෝ හැමෝම බොහොම සක්‍රියව හිටියා කියලා මම හිතනවා. මට මොකද විතර දාපු ප්‍රතිචාර වලින් එක පෙන්නන්න තියෙනවා. මම නැවතත් අහනවා කරපේ සාර්ථකද කියලා මට උත්තරයක් ඕන. අද මේ කරපු දේවල් තේරුණාද? පැහැදිලිද? මේ විදිහට ඉස්සරහට අපිට පන්තිය අපි සාකච්ඡා කරමින් යමුද? ඊට පස්සේ අපි මොන හරි වෙනස්කම් කරගන්න ඕනද කියන එකත් මට පොඩ්ඩක් ඔයගොල්ලෝ උත්තරයක් විදිහට ටයිප් කරන්න බලන්න. රයිට්. හොඳයි. ඔයගොල්ලන්ගේ උත්තර ලැබෙන විදිහට මට හිතෙනවා අපිට ඉස්සරහට එහෙම යන්න ඕන. හැමෝගෙම මං ඉල්ලීමක් කරනවා ඒ වගේ මේකක් ආපුවාම හොඳ නරක දෙකම කියන්න. මොකද අපි එමෙ ඉස්සරහට යන්න ඕනේ. රයිට්. හොඳයි. එහෙමනම් පුතේ අද අපි සාකච්ඡාව සාර්ථකයි කියලා හිතනවා. මේ පැය දෙක අපි සරුවට පාවිච්චි කරා කියලා හිතනවා. ලබන සතියේත් අපි සුපුරුදු වෙලාවට මේ අපි වෙනදා වගේ හම්බ වෙනවා. හම්බ වෙලා අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යන් ප්‍රශ්න පත්‍ර ටික ලෑස්ති කරගන්න. පොඩි පොතක් තියාගෙන කොලයක් තියාගෙන නෝට් එකක් ලියාගන්න. ඒ ලියා ගන්න නෝට් එක පරිස්සම් කරගන්න. ටියුට්ස් ටික පරිස්සම් කරගන්න. මොකද අපිට රිවිෂන් කරන්න වෙයිද නැද්ද විභාග ආකෘතිය වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඒවා අපි පසුවට තියලා අපි පන්ති වැඩ ටික කරගෙන යන්. IBSL එක බොහොම උවමනාවෙන් වැදගත් විදිහට මේක හදලා තියෙන නිසා අපි ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඔයගොල්ලන්ට අවස්ථාව දීලා තියෙනවා ජොයින් වෙලා මේ වැඩේ කරගන්න. ඒ අවස්ථාව උපරිමයට ගන්න. අපි ලබන සතියේ නම් නැවත හමු වෙමු. නැවත හමු වෙලා සාකච්ඡාව ඉස්සරහට කරගෙන යන්. එහෙනම් අදට අපි සාකච්ඡාව අවසන් කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්. පරිස්සමට ඉදිරි සතිය ගත කරන්න. අපි නැවත හමු වෙමු. ලබන සතියේ අස්සරු 1ට සංවර්ධන මූල්‍ය පාඩම සිංහල මාධ්‍යයෙන්. හැමෝටම සුබ සතියක්.